සරණයි අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසේ 12 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට නෙවෙයි නේද 2:30ට සවස් 2:30ට ආරම්භ වෙන යමක ප්‍රකරණ සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අපි තෙරුවන් සරණ ගිහිල්ලා වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. අපි කතා කරමින් හිටියේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ මූලිකම කොටස ගැන තමයි මූල ණය පිළිබඳව. එතකොට එතනදී අපි සාකච්ඡා කරා පසුගිය සතියේ පළවෙනි ස්ක්‍රීන් එකේ පේන පළවෙනි ධර්මතාව තුන මම පොඩ්ඩක් ලොකු කරන්නම් ඒක. හොඳයි. ඒකෙදී අපි කතා කරේ අපි දන්නවා අපි මුලින්ම කිව්වේ අර අපි දැන් ඒ කියන්නේ ටික මාතිකාවල තියෙන පද ටික තමයි මේ එක එක විදිහට ප්‍රශ්න උත්තර හැටියට වෙන් කරලා සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ මූල ණය කියන එක ගත්තාම ඇත්තට මේ සම්මා දිට්ඨි සූත්‍රය කියලා තියෙනවා මේ කුසලය දනීද කුසල මූලය දනීද අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද ඒ දැන ගැනීමෙන්ම සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා. ඉතින් මෙතනදී අපි සාකච්ඡා කරන්නේත් මේ මූල හැටියට සිත් තුළ යෙදෙන නැත්නම් ඒ යම් සිත් ඇති වෙනකොට විශේෂම ජවන් සිත් ඇති වෙනකොට ඒ වගේම විපාක සිත් ඇති වෙනකොට ක්‍රියා සිත් ඇති වෙනකොට ඒ කොහොමද මූල වශයෙන් මේ ධර්ම යෙදෙන්නේ ඒවා යෙදීම නිසා මොන වගේ තත්වයක්ද එතන අපිට දැක ගන්න පුළුවන් කියන එක තමයි ස්වභාව ලක්ෂණ හැටියට මේවා දැක ගන්න හැටි තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි දන්නවා යමකේ කියලා කිව්වේ ප්‍රශ්න දෙකකට. ප්‍රශ්න වලට අපි කිව්වේ පුච්ඡා කියලා. පුච්ඡාවේ අපි දන්නවා පුච්ඡා දෙකක් එකතු වුණාම යමකයක් හැදෙනවා. එක පුච්ඡාවක් ගත්තාම ඒකේ සන්නිට්ඨානය කියලා කොටසක් තියෙනවා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරන කොටසක් ඊට අදාළව අහන ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි අපි සංශය කියලා කිව්වේ. එතකොට අපි ගත්තාම මුලින්ම ගත්තාම අපිට පොඩ්ඩක් අපි ස්ලයිඩ්ස් වලට ගියොත් එහෙම මුලින්ම කිව්වා අපිට අපි එතනට යමු. මෙන්න මේ වගේ මේ අපි ඉස්සලාම කුසල ත්‍රිකේ ගත්තම කුසල පදේ අකුසල පදේ අව්‍යක්ඛත පදේ නාම පදේ කියලා කොටස් හතරක් හම්බ වෙනවා. ඒ හතරම වෙන වෙනම මේ විදිහේ ණය ක්‍රම හතරකට අපි සාකච්ඡා කරනවා කිව්වා. එතකොට අපි පසුගිය සතියේ සාකච්ඡා කරේ කුසල පදේ මේ මූල ණයේ ඊට පස්සේ අපි ගත්තාම මේ මූල ණය කියන එකත් නැවත වරක් අපිට කොටස් තුනකට බෙදුවා අපි. ඒක මූල යමක, ඒක මූල යමක, අඤ්ඤමඤ්ඤ මූල යමක කියලා. අපි දැන් ওই තුන තමයි සාකච්ඡා කරේ. ඒකෙදිත් හැම යමකයකටම තියෙනවා අනුලෝම පුච්ඡාවකුත්, පටිලෝම පුච්ඡාවකුත්. අර අනුලෝම පුච්ඡාවෙන් අනතුරුව පටිලෝම පුච්ඡාව ඒවා පන අර්ථයෙන් අපිට මතුවෙනවා. ඒකට අපි ඒක දන්නවා පටිලෝම පුච්ඡාව කියලා ඒවා පන කියලා පටන් ගත්තොත්. එතකොට අපි ඔන්න මූල යමකය කියලා කිව්වේ එතන මූල තමයි එතන කතා කරන්නේ.
දැන් මේක කුසලනේ කුසල පදේ ගත්තාම කුසල මූල පිළිබඳව. ඒක මූල කියලා ගත්තේ කුසල සමාන මූල කියන අර්ථයෙන් තමයි ඒක මූල කියලා ගත්තේ. සමානවම අනිකුත් දේවල් වලට ප්‍රත්‍ය වන ස්වභාවයෙන් තමයි ඒක මූල කියලා ගත්තේ. අඤ්ඤමඤ්ඤ මූල කියලා කියන්නේ මුල් වශයෙන් එකිනෙකාට දක්වන සම්බන්ධතාවය. අඤ්ඤමඤ්ඤ මූල කිව්වම මේ මූලම තමයි මූල ටිකම තමයි අපිට සලකන්න වෙන්නේ අඤ්ඤමඤ්ඤ මූල කියලා. ඒ විදිහටයි අපි ඒ ප්‍රශ්නයට අපි ඔය ඒ විදිහට ගත්තේ. ඊට පස්සේ අපි දැන් බලමු ඊළඟට අපිට යන්න තියෙන්නේ කොතනටද කියලා. අපි ඊළඟ තැනට ගියොත් අපි ඒක මූලයම එකකටත් ගියා. හරි. අපි මෙතනට එනකන් ආවේ. හරි. අපි ඊට පස්සේ කිව්වා දැන් මූලක ණයට යන්න අපි උත්සාහයක් කරමු. මොකද්ද මේ නෑ මූල ණය මූල ණය. ඊළඟට මූල ණය. මූල ණය. ඔන්න බලන්න දැන් අපි යන්නේ මූල ණයට. ඒකට කුසල පදයේ මූල ණය තියෙන්නේ මොකේද? 4 වෙනි ඡේදේ. හරි. එතකොට අපි පාලියකට කියවොත් මෙන්න මේ විදිහට අහනවා. දැන් මෙතෙන්දී අහන්නේ යේකේචි කුසලා ධම්මා සබ්බේතේ කුසල මූලාති කියලා අහන්නේ. එතකොට ඒකේ තේරුම තමයි යම්කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල නැමැති මූලද කියලා අහනවා. කුසල මූල නැමැති මූලද කියලා. එතෙන්දී දෙන උත්තරය මොකද්ද? එතකොට ඇත්තටම අපි පොඩ්ඩක් හිතුවොත් එහෙම කුසල ධර්මයන් ගත්තාම කුසල මූල කියන මුල් දේ සියල්ලම කාට හරි පුළුවන් දෙකට උත්තරයක් දෙන්න. ඒ කුසල ධර්ම කියලා කිව්වේ මොනවාද? එතකොට ඒක ඒ සියල්ලම කුසල මූල කියන මූලද? කාටද පුළුවන් උත්තරය? මූල විතරක් නෙමේ මූලත් සිතත් ඉතිරි චෛතසිකත්. ඔව් එතකොට ඒකේච කුසල ධම්මා කියවම අපි මොනවා ගැනද කතා කරන්නේ? යම් කිසි කුසල ධර්මියෝ වෙද්ද කියලා මොනවද? එතකොට අවිදේයාත් හැටියට කුසල් සිත් 21යි චෛතසික 35යි මූල 3යි. හරි. බොහොම හොඳයි. එතකොට ඒ වගේ කුසල මූල වෙන මූල මොනවද වෙන්නේ? මොනවද තියෙන්නේ? ඒ ටික ඔක්කොම ගත්තාම සිත් 21යි සාමාන්‍යයෙන් අනිත් අවශේෂ චෛතසික කියන්නේ කුසල මූල 3යි අවශේෂ චෛතසික 35යි ගත්තාම ඒ කුසල ධර්මවල කුසල මූල වූ මූල මොනවද තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, දේශ අලෝභ සමාවෙන්න. ඔව්. අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන තමයි කුසල මූල නේ. ඒ කියන්නේ යම්කිසි කුසල ධර්මියෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල වූ මූලද කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ කුසල මූල නම් තියෙන්නේ 3යි. අවශේෂය මොකද්ද? කුසල ධර්ම. හැබැයි ඒවා කුසල මූල කියන මූල නෙවෙයි. කුසල මූල කියන මූල නෙවෙයි. ඒ කොහොමද පාලියෙන් කියන්නේ? තීනේව කුසල මූලානි කියන්නේ කුසල මූල හැටියට තියෙන මුල් තියෙන්නේ 3යි. අවශේෂය ඉතිරිය කුසල ධර්ම. හැබැයි ඒවා කුසල මූල කියන මූල නෙවෙයි. ඒක තේරුණාද හැමෝටම? තේරුණා නේද? ඔන්න එතකොට දැන් අහනවා දැන් එතකොට දැන් මට දැන් කියන්න දැන් අපි අහපු ඔය ප්‍රශ්නය ස්ට්‍රක්චර් එකේ හැටියට කොතනද කොහොමද අපි ඒක විස්තර කරන්නේ? කුසල පදේ එහෙම එතන ඉඳලා යන්න ඕනේ. ඔව් කියන්නේ කුසල පදේ කුසල පදේ මූලණයි නෑ. ඕනේ මූල යමකේ. නෑ. කුසල පදයේ මූල ණයේ මූල යමකේ. අන්න හරි. කුසල පදයේ මූල ණයේ මූල යමකේ. හරි? මූල යමකේ පොඩි මූල යමකේ හතරද පහද කතා කරන්නේ? හතර. ඔව් මූල යමකයේ සම්නිට්ඨානයයි සංසයයි කිව්වේ. ඔව් මූල නමකේ පුච්ඡාවයේ
සන්නිට්ඨානය සංසය කිව්වේ. හරි එතකොට ඔන්න මතක බලා ගන්න. කුසල පදේ මූල ණයේ කොහොමද? මූල යමකේ අනුලෝම පුච්චා අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨානයයි සංසය තමයි සංසය. කිව්වේ. බලන්න කොච්චර දිග තැනකට එනවද කියලා මේ ඒ ස්ට්‍රක්චර් එක තේරුම් ගත්තාම අපිට තේරෙනවා මේ කොහෙද තියෙන්නේ කියලා. හරි? හරි. එතකොට යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලාති කිව්වහම ඒකට දෙන උත්තරේ තමයි තීනේව කුසල මූලානි අවශේෂා කුසල ධම්මා න කුසල මූලා. ඊට පස්සේ අහනවා ඔන්න මොකද්ද ඊළඟට අහන ප්‍රශ්නය? මොකක්ද අපි ඒකට කියන්නේ? පටිලෝම පුච්ඡාව. හරි. දැන් මෙතනදී අහන්න දැන් බලන්න මේ කලින් එකේ සන්නිට්ඨානය කිව්වේ යේකේච කුසල ධම්මා. හරි. දැන් ඒකේ සංසය වුණේ සබ්බේති කුසල මූලාති. දැන් මේ කුසල මූලා කියන එක සන්නිට්ඨානෙට අරන් මේ කුසල ධම්ම කියන එක සංසයට අරන් පටිලෝමය අහනවා. කොහොමද අහන්නේ? යේවාපන කුසල මූලා. මෙතන තිබ්බ පදේ. කුසල මූලා සබ්බේතේ ධම්මා කුසලාති කියලා අහනවා. ඒ කියන්නේ යම් වූ කුසල මූල නම් වූ මූල වෙද්ද ඒ සියලු ධර්ම කුසලද කියලා අහනවා. මොකක්ද ඒකට දෙන්න පුළුවන් උත්තරේ? ආමන්තා. ඔව්. ආමන්තා. ඒකට හේතුව මොකක්ද? දැන් මේකේ සන්නිට්ඨානේ අභිදේයාත් මොකක්ද මේ පටිලෝම පුච්චාවේ. යේවාපන කුසල මූලා කිව්වම ඒකේ මොනවද අභිදේයාත්? කාන්ති අක්කා? අලෝභ අදෝ සමෝහ. අලෝභ අදෝ සමෝහ. බොහොම හොඳයි. ඊළඟට ඒ ධර්ම කුසලද කියලා අහුවම ඒවා කුසල දේවා. කුසල. කුසල. එහෙමනම් ආමන්තා කියලා තමයි උත්තරේ දෙන්න වෙන්නේ නේද? එතකොට මෙතන අපිට දැන් එතකොට මේ ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා. හතරවෙනි එක. හැමෝටම තේරුණාද? චිරශ්‍රී මහත්මිය, නීත මහත්මිය? තේරුණා මට. හොඳයි. හේමන්ත මහත්මිය ඔබතුමීටත් තේරුණා නේද? ඉන්නව නේද සම්බන්ධ වෙලා? තේරුණා. හොඳයි. එහෙමනම් හොඳයි. සන්තෝෂයි. ඔන්න දැන් අපි යනවා ඊළඟ යමකයට. අපි දන්නවා පුච්චා දෙකක් එකතු වුනහම තමයි මේ යමකයක් හැදෙන්නේ කියලා. දැන් කාට හරි කියන්න පුළුවන්ද මේ අපි පස්වෙනියට බලන්නේ මොන යමකේද කොයි විදිහටද අපි ඒ ව්‍යුහය තුල නැත්නම් ඒ ස්ට්‍රක්චර් එක තුල කොයි විදිහටද අපි මේ පස්වෙනි එක බලන්නේ. මේකේ තියෙන්නේ යේකේච්ච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලාති. එතකොට මේ මොකද්ද මේ යමකේ? කුසල පදය මූල ණය ඒක මූල යමකේ අනුලෝම පටිලෝප සන්නිට්ඨාන සංසය දෙක. අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨාන සංසය දෙක. හොඳයි. බොහොම හොඳයි. එතකොට දැන් ඔන්න අපේ ස්ට්‍රක්චර් එක දැන් ඉගෙනගෙන යන්නේ. කුසල පදේ මූල ණයේ ඒක මූල යමකේ අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨාන සංසය තමයි නේ. හරි. බොහොම හොඳයි කාන්තියක්. ඒක හොඳට තේරුම් ගන්න ඉන්නවා. එතකොට බලන්න දැන් මේ අහන්නේ මොකද්ද කියලා ප්‍රශ්නේ බලමු. යේකේච කුසල ධම්මා යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද සබ්බේතේ කුසල මූලේන ඒක මූලාති කියලා අහනවා. එතකොට කියන්නේ අපි කිව්ව ඒක මූල කියලා කියන්නේ සමාන මූල කියන එක නේ. එතකොට මෙතනින් අහන්නේ යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල නම් වූ මූල වලින් සමාන මූල වෙද්ද කියලා තමයි අහන්නේ. එතකොට අපි දන්නවා කුසල මූල කියන මූල වලින් මේ සමානවම තමයි මේ කුසල ධර්ම වලට උපකාරය ලැබෙන්නේ කියලා අපි මේ විදිහට අපි ඉගෙන ගත්තේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ආමන්තා කියන උත්තරේ ලැබෙන්න ඕනේ නේද? ඔව්. මොකද මේක සමානයි. මේකේ තේරුම් වශයෙන් සමානයි මේ දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේදී අපි හිතුවේ මේ දෙවෙනි ප්‍රශ්නේ කිව්වේ කුසල පදේ මූල ණයේ ඒක මූල යමකේන පුච්ඡා දෙකනේ මෙතන තියෙන්නේ. එතකොට ඒකේච්ච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලාති කිව්වමත් අපි ආමන්තා කිව්වනේ. එතකොට යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල වලින් සමාන මූල ඇති
ධර්මද කියලා ඇහුවොත් අපි ඒකට ආමන්තා කියලා කිව්වා. දැන් මෙතන කුසල මූලේන ඒක මූලාති කියන වෙනුවට අතන කියන්නේ කුසල මූලේන ඒක මූලාති. කුසල මුල් කියන මුල් වලින් සමාන මුල් ඇති ධර්මද කියලා අහන්නේ. ඒ තේරුමමයි එතනත් එන්නේ. ඒකෙන්ද මේ පස්වෙනි එකේදී අපිට උත්තරය දෙන්න වෙන්නේ ආමන්තා කියලා. මොකද ඒ කුසල් මුල් කියන මුල් වලින් තමයි සමානවම ඒවට ප්‍රත්‍ය වෙලා තියෙන සියලුම කුසල ධර්මයන් වලට. එතන කුසල ධර්මයන් කියලා අපි කිව්වේ සිත් වශයෙන් ගත්තොත් 21යි. චෛතසික ධර්ම වශයෙන් ගත්තාම අපි අර 35 ධන 3 කියන එක තමයි මතක තියාගන්න ඕනේ. එතකොට කුසල මූලයෙන් ඒක මූල වෙනවද කියලා එතකොට ඒ අලෝභ අදෝස අමෝහ කියන ඒ මුල් තුනෙන් වෙනම ඒ කියන අලෝභ අදෝස අමෝහ කියන කුසල මුල් තුනෙන් වෙනම මේ සියලු ධර්ම වලට ඉතිරි සියලු ධර්ම වලට උපකාරයක් වෙනවා. එහෙම එතකොට අපි කියන්නේ ඒ කුසල මුල් කියන මුල් තියෙන ධර්ම කියලා තමයි අපි කියන්නේ. එහෙමනම් ආමන්තා කියලා තමයි උත්තරේ දෙන්න වෙන්නේ. ඊළඟට මේකේ යේවාපන කුසල මූලේන ඒක මූලා සබ්බේතේ ධම්මා කුසලාති. එතකොට මොකද්ද මේ ව්‍යුහය ඇතුලේ මේ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? ලක්ෂ්මී මහත්මියට පුළුවන්ද කියන්න? මොකද්ද මේ ව්‍යුහයේ මොකද්ද මේ ප්‍රශ්නය? ඒ කියන්නේ අර බෙදීම දහන්නේ නැත්තම් ප්‍රශ්නේ ව්‍යුහයේ ස්ට්‍රක්චර් එකේ මොකද්ද මේ කොතනද මේක අපිට කියන්න පුළුවන් කොතන තියෙන එකක් කියලාද කියන්න පුළුවන් ස්ට්‍රක්චර් එකේ? කුසල පදේ ඔව් කුසල පදේ අපි දැන් ඒක මූල යමකේ නෑ ඊට කලින් එන්න ඕනේ. මූල යමකේ නෑ නෑ ඉන්න පොඩ්ඩක් කුසල පදේ ඔව් අපි දැන් මූල ණය ඉවර කරානේ. මූල ණය. මූල ණයනේ දැන් පටන් ගත්ත නේද? අන්න හරියෝ. දැන් මෙතන බලන්න මේ දෙවෙනි පේරියෙන් මෙතන මූල කියලා තියෙනවානේ. එතකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද? ඔව් කියන්න. මූල ණය අන්න හරි. ඒක මූල යමකේ. ඒක මූල යමකේ. යමකේ පටිලෝම පුච්චාව තමයි මේ යේවා පණ කියලා පටන් ගෙන තියෙන්නේ. බොහොම හොඳයි. එතකොට කුසල පදයේ මූල ණයේ ඒක මූල යමකේ පටිලෝම පුච්චාව තමයි මේ යේවාපන කුසල මූලේන ඒක මූලා සබ්බේතේ ධම්මා කුසලාති කියන අහන ප්‍රශ්නේ. එතකොට මෙතනදී අහන්නේ දැන් කලින් එකේ සම්නිඨාණය මේකේ සංසේය යනවා. කලින් එකේ සංසේ මේකේ සම්නිඨාණයට එනවා. එතකොට දැන් මෙතන කලින් ඇහුවේ ඒකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලාති කියලා. එතකොට බලන්න දැන් මේ කුසල මූලේන ඒක මූලා කියන එක ආවා මෙතන සම්නිඨාණයට. යේවාපන කුසල මූලේන ඒක මූලා. සබ්බේතේ ධම්මා මෙතන තිබ්බ සම්නිඨාණ එනවා සබ්බේතේ ධම්මා කුසලා කියලා. හරි? දැන් හොඳට තේරෙන්න ඕනේ මේ කොහොමද මේ අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි හදාගන්නේ කියලා. එතකොට මෙතෙන්දී අහන්නේ යම් කිසි වූ කුසල මූලයෙන් කුසල මූල නම් යම් කිසි කුසල මූල නම් වූ මූලයෙන් සමාන මූල ඇති ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසලද කියලා අහන්නේ. දැන් බලන්න කුසල මූල නම් වූ මූලයෙන් සමාන මූල ඇති ධර්ම කියනකොට අපිට තේරෙන දෙයක් තමයි මේ කුසල මූල කියන මුල් වලින් සමානව මූල ලබන්නේ චිත්තචෛතසික ධර්මයොත් ඒ කියන්නේ පංචවෝකාරයේ ඒ සිත ඉපදිනකොට ඒ චිත්තචෛතසික ධර්මයොත් ඒ සමාන මූල ලබනවා. ඒ වගේම චිත්ත සමුට්ඨාන රූපයත් සමාන මූල ලබනවා. මතකද හේතු සම්පයුත්තකානංච ධම්මානං තන් සමුට්ඨානංච රූපානං හේතුපච්චේන පච්චෝ. එතකොට කුසල හේතුනේ මෙතන කියන්නේ මූල කියලා කියන්නේ හේතු. එතකොට මේ කුසල මුල් කියන මුල් වලින් සමාන මුල් ඇති ධර්ම තමයි එතකොට මොනවද කියලා අහන්නේ. එහෙම ගන්නකොට අපි චිත්තචෛතසික ධර්මත් අර කුසල සමුට්ඨාන රූප කියන කොටස ඒ චිත්තජ රූප පංචවෝකාර භවයේදී කුසල සිතක් ඇති වෙනකොට ලැබෙන චිත්තජ රූපත් එතනදී සලකනවා. දැන් මෙතින්දී අහන්නේ මොකද්ද? එහෙම
කුසල මුල් කියන මුල් වලින් සමාන මුල් ඇති ධර්මයෝ සියල්ල කුසලද කියලා අහන්නේ. හැබැයි අපි දන්නවා කුසල සමුට්ඨාන රූපේ නම් කුසල වෙන්නේ නැහැ. හැබැයි ඒක කුසල මූලයෙන් ඒක මූල වෙනවා. හැබැයි කුසල වෙන්නේ නැහැ. හැබැයි අනිත් ටික ඒ කියන්නේ කුසලයේ ගත්තාම කුසල ධර්ම ගත්තාම සිත් 21යි චෛතසික 38යි ගත්තාම ඒව ටික කුසල මූලයෙන් ඒක මූලත් වෙනවා කුසලත් වෙනවා. ඉතින් ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. කුසල සමුට්ඨානං රූපං කුසල මූලේන ඒක මූලං. හරි? කුසල මුල් කියන මූල වලින් සමාන මූල ලබනවා. ඒ වගේම කුසල නෙවෙයි. කුසල සමුට්ඨාන රූපේ කුසල නෙවෙයි. එතකොට කුසල කියලා හඳුන්වනවා අපි ඒ සිත් 21යි ඒ චෛතසික 38යි ගත්තාම ඒව කුසල මුල් කියන මුල් වලින් ඒක මූලත් වෙනවා කුසලත් වෙනවා. ඒක පැහැදිලිද හැමෝටම? මොනවා හරි පැහැදිලි කරගන්න. හොඳයි. ඒ කියන්නේ අර සියලු සත්‍ය ලබන සියලු දේවල් වලින් කුසල් වෙන් කර ගන්නවා. අනිත් ඒවා කුසල් නෙමෙයි කියලා කියනවානේ. කියනවා. ඔව්. දැන් මෙතන අර මූල කියලා තිබ්බට අපි ඒක වෙන් දැන් මේ කුසල මූලයෙන් ඒක මූලා කියනකොට කියන්න ඕනේ අපි කුසල් මුල් වූ මුල් වලින් සමාන මුල් ඇත්තේද කියලා. හරි? සමාන මුල් ඇත්තේද කියන්නේ එක විදිහට ප්‍රත්‍ය ලබනවාද කියන එකනේ අපි සාමාන්‍යයෙන් හිතින් දැනගත්තේ මේක ඒ විදිහට තමයි තේරුම් ගන්න පහසු වෙන්නේ. එතකොට අපිට මේ උත්තර ටික ලැබෙනවා. එතකොට ගැමණු පීරිස් මහත්මයා ඔබතුමාට ඒ ගැන මොකද ප්‍රශ්නයක් තියෙනවද? තේරුණාද? තේරුණා මට. හොඳයි. හොඳයි තේරුවන් සරණයි. අපි යනවා ඊළඟ එකට. මේ යමකේ මොකද්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? මෙතන තියෙනවා මේ අඤ්ඤමඤ්ඤ මූලාති කියලා තියෙනවා පදයක්. එතකොට මෙතන මේ මූල කියන එකමුත් යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙනවා. මේ අඤ්ඤමඤ්ඤ කියන එකනොත් අපිට අදහසක් ගන්න පුළුවන් වෙනවා. අපිට පුළුවන් ද කියන්න හේමන්ත මහත්මියට පුළුවන් ද උත්සාහයක් ගන්න? කුසල පදයේ ඔව්. මූල ණයේ අඤ්ඤමඤ්ඤ යමකේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. හරි. අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අපි එහෙමද කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න. අඤ්ඤමඤ්ඤ කුසල පදයේ මූල යමකේ ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අන්න හරි. බොහොම හොඳයි. එහෙම තමයි මතක තියාගන්න. ඒකට ලේසි. හරි? දැන් මෙන්න මේ ප්‍රශ්නේ තේරුම අපිට ශ්‍රීමති මහත්මියට පුළුවන් ද කියන්න. යේකේචි කුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේති කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති කියන කොහොමද අපි පැහැදිලි කරගන්නේ? එතකොට ඒකේ සම්නිත්තානෙට එනවා යේකේචි කුසල මූලේන ඒක මූලා ධම්මා. ඒක මූලා ධම්මා. ඒක මූලා ධම්මා. එතකොට යම් කිසි කුසල මුල් වලින් සමාන මුල් ඇති ධර්ම වෙනවද? ඒවා කුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා අහනවා. අන්න හරි. එතකොට මෙතනදී කියනවා හරි බොහොම හොඳයි ඒක. යම් කිසි කුසල මූල නම් වූ මූල වලින් සමාන මූල ඇති ධර්ම වේද ඒ සියල්ලම කුසල මූල නම් මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල ද කියලා අහනවා. හරි? එතකොට කුසල මූල නම් වූ මූල වලින් සමාන මූල ඇති ධර්ම කියලා කියනකොටම අපි දන්නවා අපිට කාට හරි කියන්න පුළුවන් මේ කුසල මූල නම් වූ මුල් වලින් සමාන මූල ඇති ධර්ම මොනවද කියලා කියන්න පුළුවන්ද? කුසල මූල කියන මුල් වලින් සමාන මුල් කියන්නේ සමාන ප්‍රත්‍ය ලබනවා. ඔව්. මොනවද ලබන්නේ අනිත් සිතයි චෛතසික 35යි මේ චිත්තජ රූපයි. එතන චෛතසික 38ම ගන්න වෙනවා. ඔව්. මොකද ඒ එක එකකිමුත් ලබනවනේ. නේද? 38ම. ඔන්න හරි 38ම ගන්න වෙනවා. ඒක හැමෝටම පැහැදිලිද? ඇයි අපි එතන 38ම ගන්න කියලා? ඔව්. හරි. ගැමණු පීරිස් මහත්මයාට තේරුණාද 38ම ගන්නයි? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. හොඳයි. කාටද ඒක පැහැදිලි කරන්න පුළුවන්? ඇයි අපි එතන 38ම ගන්නෙ? කුසල මූල කියන මුල් වලින් සමාන මුල් ඇති ධර්ම හැටියට ඒ 38ම ගන්නෙ ඇයි?
මං හිතන්නේ ඉස්සෙල්ලාම අඤ්ඤමඤ්ඤ එකක් නිසා කියලා මට හිතෙනවා. අඤ්ඤමඤ්ඤ මූල මූලාති නිසා කියලා. එකට නෑ වැඩි අපි එතනට ගියේ නෑ තාම. අපි අඤ්ඤමඤ්ඤ මුල් තැනට ගියේ නෑ තාම. මම මේ කතා කරන්නේ සම්නිට්ඨානය ගැන. කුසල මූලයෙන් කුසල මූල නම් වූ මූල වලින් ඒක මූල වන ධර්ම හැටියට ගන්නකොට චෛතසික 38ම සලකන්නේ ඇයි? ඒ කියන්නේ දැන් මූල කුසල වෙන් කරලා නැති නිසාද? ඒ කිව්වේ මූල වෙන් කරලා නැහැනේ එතන එක්කොම සමාන මූල හැටියට ගන්නකොට. නෑ මං හිතන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අලෝභයෙන් අනිත් ඔක්කොම ප්‍රත්‍ය ලබනවා එක අවස්ථාවක. ඊට පස්සේ අදෝෂයේ තියෙනකොට ඒකෙන් ඔක්කොම ප්‍රත්‍ය ලබනවා. අමෝහයෙන් එහෙම ඔක්කොම එහෙම ලබන නිසා ඔක්කොම ඇතුළත් වෙනවා කියන. අන්න හරි. අන්න හරි. ඒක තමයි ඒකට හේතුව. ඒ කියන්නේ අලෝභය කියන චෛතසිකය ගත්තොත් එහෙම ඒක අමෝහයටත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අද්වේෂයටත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සමානව එකම සැලකිල්ලක් ලබලා මේ අපි කියන්නේ ඔය හැමදේම ප්‍රත්‍ය ලබනවා එකට උපදිනකොට ඒ ප්‍රත්‍ය ලබනවා. ඒ මූලයෙන් ලබන ප්‍රත්‍ය ලබනවා. හේතු ප්‍රත්‍ය කියන එක හැම එකටම ලබනවා. අනිත් හේතු වලටත් දැන් මෙතන හේතුකේ මූල කියලා ගන්න හේතුමනේ. ඒ හේතු ටික අනිකුත් හේතු වලටත් හේතු විදිහට ප්‍රත්‍ය වෙනවා. එහෙම නැත්නම් මූල කියන ටික මූල විදිහට අනිත් ඒවාට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අලෝභය කියන එක අදෝස අලෝභ කියන දෙකට, අලෝභ කියන එක අදෝස අමෝහ දෙකට, අමෝහ කියන එක අලෝභ අදෝස දෙකටත් ප්‍රත්‍ය වෙනවා ඒ විදිහටම. එතකොට ඔක්කොම පොදුවේ බැලුවාම චෛතසික 38ම ඒ ප්‍රත්‍ය ලබනවා. එතකොට අපිට ඒකේච කුසල මූලේන ඒක මූල මූලා කියන තැනදී ගන්නකොට ගන්න වෙන්නේ එතකොට මම හිතන්නේ අපිට ශ්‍රීමති මහත්මිය නේද කිව්වේ. එතකොට ගන්න වෙනවා ඒ සිත් 21ත් කුසල් සිත් 21ත් ගන්න වෙනවා. එතකොට ඒ වගේ දෙන චෛතසික 38ම ගන්න වෙනවා. ඒ වගේම ඒක පංචවෝකාර භවයේ ඒ සිත් භූමියේ ඒ සිත් ඇති වෙනකොට ඇති වෙන චිත්තජ රූප ටිකත් ගන්න වෙනවා. එතකොට ඒ තුනම තමයි චිත්තජ රූප අපි 17ක් ඇටියට සැලකුවේ නේද? එතකොට ඒ ටික ඔක්කොම ගන්න වෙනවා මේ කුසල මූලේන ඒක මූල ධම්මා කියනකොට. හැබැයි ඒ සියල්ලම කුසල් මුල් නම් වූ මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද? කාටද කියන්න පුළුවන්? ඒ සියල්ලම නෑ. නෑ. මොනවද අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ? අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ කුසල් මූල තුන පමණයි. මූල තුන පමණයි. අන්න බලන්න දැන් මේකට දෙන උත්තරේ. මූලානි යානි ඒකතෝ uppajjanti කුසල මූලානි. ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච. මූලානි යානි ඒකතෝ uppajjanti කුසල මූලානි. ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච. කියන්නේ එකට උපදින යම් වූ මේ කුසල මුල් කියලා කොටසක් තියෙනවා නම් අන්න ඒවා කුසල් මුල් වලින් නම් වූ මූල වලින් ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූල නම් වූ මූලත් වෙනවා. හරි? අවශේෂය මොකද වෙන්නේ? අවශේෂය ඉතිරිය. ඒ කියන්නේ අපි දැන් ඒකට මේ ඒ තුන අයින් කරාම මේ මූල තුන අයින් කරාම අවශේෂය කුසල මූල සහජාතා ධම්ම. ඒ කුසල මූලයත් සමගම උපදින ධර්ම. කුසල මූලේන ඒක මූලා නච අඤ්ඤමඤ්ඤ මූලා. එතකොට ඒ අර කිව්ව සිත් ටිකයි අර අලෝභ දෝස අමෝහ කියන මූල තුන ඇරෙන්න අනිත් චෛතසික ටිකයි ඒ වගේම චිත්තජ රූප 17යි ගත්තාම ඒවා කුසල මූල කියන මූල වලින් ඒක මූල වෙනවා. සහජාතව උපදිනවා නේද? ඒක මූල වෙනවා. හැබැයි ඒවා අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. මොකද අඤ්ඤමඤ්ඤ මූල කියලා කිව්වෙම අර අලෝභ අදෝස අමෝහ කියන මූල තුනටමයි අඤ්ඤමඤ්ඤ මූල සත්භාවයෙන් වැඩ කරන්නේ. ඒ ටික තේරුණාද? ඒ කියන්නේ අපි දැන් ඔය කතා කරපු කුසල පදේ මූල නයි අඤ්ඤමඤ්ඤ මූල යමකේ අනුලෝම පුච්ඡාවට දීපු විසර්ජනය තේරුණාද හැමෝටම? කාටද තේරුන්නේ නැත්නම් කියන්නකෝ. හොඳයි මම හිතනවා තේරුණා කියලා.
දැන් ඊළඟට ඒවා පණ කියලා පටන් ගන්න ප්‍රශ්නය මොකක්ද? අපි හඳුන්වන්නේ ස්ට්‍රක්චර් එකේ කොයි විදිහටද හඳුනගන්නේ? අපිට කියන්න බලන්න හේමන්ත මහත්මිය. අනු කුසල පටිලෝම පදේ පඩේට කුසල කුසල පදේ පද කියන තැනක පටන් ගන්න ඕනේ. කුසල පදේ හරි. මූල යම ණයේ හරි. අඤ්ඤමඤ්ඤ මූල යමකේ පටිලෝම පුච්චාව. බොහොම හොඳයි. බොහොම හොඳයි. අන්න හොඳයි. ඒ විදිහට තමයි මතක තියාගන්න. හොඳයි. එතකොට මෙතනදී අහන්නේ මොකද්ද? ජීවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා සබ්බේතේ ධම්මා කුසලාති. කාන්තියක් කරපුණාද මේ ප්‍රශ්නේ සිංහලෙන් අපිට විස්තර කරන්න. අපිට තේරෙන විදිහට. මගේ පාලි නම් හොඳ නැහැ මම උත්සාහ කරන්නම් හැබැයි. හරි. එතකොට තේරුම අහන්නේ අදහස ගන්නකො. යේවාපන ඒ සියල්ල කුසල මූලේන කුසල මුල් වලින් සියල්ලම අඤ්ඤමඤ්ඤ මූල වෙනවද? ඒ කියන්නේ යේවාපන ඒ කුසල මුල් අඤ්ඤමඤ්ඤ මූලා වෙනවද? ඒ කියන්නේ මුල් තුනේ කුසල මුල් තුන එකිනෙකට අඤ්ඤමඤ්ඤ වෙනවද කියලා තමයි අහන්නේ. ශ්‍රීමති මහත්මිය කොහොමද ඒකට මට පෙර පාළි අර්ථය දෙන්නේ? එතකොට ඒවාපන කියන්නේ ඒවා වනාහි කුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙන සියලු ධර්ම කුසලද කියලා. ඔව්. ඔව් එතනදී අහන්නේ ඒවා පණ කියලා කියන්නේ යම් වූ වනාහි කුසල මූලයෙන් අඤ්ඤමඤ්ඤ මූල වන. එහෙම නැත්නම් කුසල මූල කියන මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල ධර්ම ගත්තාම යම් වූ හරි ඒ කියන්නේ යම් වූ හෝ වනාහි කුසල මූල නම් වූ මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වූ දෙයක් තියෙනවා නම් ඒ සියලු ධර්මයෝ කුසලද කියලා අහනවා. එතකොට කුසල මූලයෙන් අඤ්ඤමඤ්ඤ මූලා කියන தത്വෙට එන්නෙම මූල තුනමයි නේ. අලෝභ, අදෝස, අමෝහ කියන මූල තුනමයි. ඒවා කුසලද? ඔව්. කුසල් මූල කුසලම තමයි. ඒක පැහැදිලිද හැමෝටම? හොඳයි. මම හිතනවා පැහැදිලි කියලා. එතකොට අපි ඔන්න දැන් මේ ඉවර කරපු යමකේ මොකද්ද කියලා පුළුවන් ද කියන්න චිරශ්‍රී මහත්මියට? මොකද්ද අපි කියපු යමකේට අපි දෙන නම? කුසල පදේ කුසල පදේ මූල ණයේ අඤ්ඤමඤ්ඤ කුසල. අඤ්ඤමඤ්ඤ යමකය. අඤ්ඤමඤ්ඤ මූල යමකය. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔය දැනගත්ත කියන්නේ ඇත්තටම බොහොම හොඳයි. මොකද අපි ඉගෙන ගන්න කාලේ ඔහොම එකපාරම අපිට මේ කියන්න බැරුව යනවා. හොඳයි. දැන් කාට හරි කියන්න පුළුවන්ද මේ මොකද්ද මේ යමකේ කියලා? මේ 7 වෙනියට තියෙන යමකේ මොකද්ද කියලා කියන්න පුළුවන්ද කාට හරි? කාටද පුළුවන්ද කියන්න? පටන් ගන්න ඕනේ කුසල පදේ කියලා. මේ කුසල ධම්මනේ තමයි යන්නේ. දැන් මේ ඊළඟ ණයට යන්නේ අපි. කුසල පදේ මූලක ණයේ හරි. මූල යමකයේ අනුලෝම පුච්ච සම්නිට්ඨාන සංසය. හරි. බොහොම හොඳයි. එතකොට කුසල පදේ මූලක ණයේ මූල යමකේ අනුලෝම පුච්චාව තමයි මේක. ඒක මේ ඒකේච කුසල ධම්මා කියලා කියන්නේ සම්නිට්ඨානය. සබ්බේතේ කුසල මූලකාති කියන්නේ සංසේ. බොහොම හොඳයි. ඒ කියන්නේ මේ මූලක කියන එකේ පොඩි තේරුමක් අපි ඉස්සලා ඉගෙන ගන්න ඕනේ මේක මේ ධර්මයට යන්න කලින්. මෙතන මූලක කියලා කියනකොට අපි මේකේ සිංහල තේරුම පොඩ්ඩක් බලමු. ඒක නැත්තම් අපිට කොයි විදිහටද කියලා තියෙන්නේ මේ බලන්න. කුසල ස්වභාව වූ යම් කිසි ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල ඇත්තාහු වෙද්ද. හරි? ඒ කියන්නේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා බලන්න. හරි. යම් කිසි අපි යන්න ඕනේ 7ටනේ. ඔව්. ඒකේච කුසලා ධම්මා යම් කිසි වූ කුසල ධර්මයෝ ඇද්ද ඒ සියල්ල කුසල මූල ඇති ධර්මද කියලා අහනවා.
මොකක්ද කියන්න පුළුවන්? කුසල ධර්මයක් ආමන්තා කියන්න වෙනවා නේ. මොකද කුසල මූල කියන කුසල ධර්ම කියනකොටම අපි ගන්න වෙන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒවා කුසල මූල ඇති ධර්මද බලන්නකෝ මෙතන අහන්නේ මේ කුසල ස්වභාවය ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල ඇත්තාහුද වෙද්ද දැන් බලන්න එක එක අරගෙන බලන්න සිත ගන්නකෝ ඉස්ලාම් කුසල් සිත් 21 ඒ සිත් ටික ගත්තාම ඒ සිතට තියෙනවා ඒක හටගන්න කුසල මූලයක් තියෙනවා ඒ කුසල මූලය නිසා තමයි ඒ සිත ඇති වුනේ ඊළඟට චෛතසික බලන්න ඒ චෛතසික වලටත් කුසල මුල් තියෙනවා කියන්නේ මූල ස්වභාවයෙන් එතනදී උදව්වක් ඇවිල්ලා තමයි මේ ධර්ම ඇති වෙලා තියෙන්නේ. හරි? ඊට පස්සේ අපි අහමු ඊළඟ කොටසට. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. මේ මොකද්ද මේ දෙවෙනි ප්‍රශ්නේ කොයි විදිහටද අපි හඳුන්වන්නේ? අපි අහමුකෝ ගැමුණු පිරිස් මහත්මයාට පුළුවන් ද කියන්න මේ මොකද්ද ස්ට්‍රක්චර් එකේ කොයි විදිහටද මේක යේවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති කියන ප්‍රශ්නය ස්ට්‍රක්චර් එකේ කොතනට දෙන්නේ කියලා කියන්න පුළුවන්ද? කුසල පදේ ඔව් මූලක ණයේ මූල යමකේ පටිලෝම පුච්චා. බොහොම හොඳයි. එතකොට අපි නන්න එක දැන් දන්නවා. අපි යේවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති. එතකොට කියන්නේ යම් කිසි වූ කුසල් මුල් ඇති ධර්මයෝ වෙන තියෙනවද ඒ සියල්ල කුසලද කියලා අහනවා. දැන් අපි කතා කරා කුසල් මුල් ඇති ධර්මයෝ කියලා කිව්වහම කුසල සමුත්ථාන රූපය කුසල් සිතක් පංචවෝකාර භවයේ ඇති වෙනකොට අපි දන්නවා චිත්තජ රූප ඇති වෙනවා. එතකොට ඒවත් සලකන්නේ මේ කුසල් මුල් ඇති ධර්ම කියලා. අන්න එහෙම සලකනකොට අපිට තේරෙන දෙයක් තමයි මේ මෙතනදී අහන්නේ යම් කිසි වූ කුසල් මුල් ඇති ධර්ම වේද ඒ සියල්ල කුසලද කියලා අහන්නේ. අපි දන්නවා ඒ චිත්තජ රූප කුසල නෙවෙයි හැබැයි ඒවා කුසල මූල තියෙන ධර්මනේ. එතකොට කුසල සමුත්ථාන රූපං කුසල මූලකං න කුසල නෙවෙයි. ඊළඟට කියනවා එතකොට දැන් කුසල සමුත්ථාන රූප ගත්තොත් ඒවා කුසල මූලක වෙනවා හැබැයි කුසල් වෙන්නේ නැහැ. කුසලයේ ගත්තොත් ඒ රූප ඇරෙන්න අපි කුසලයේ කියලා ගත්තොත් ඒ සිත් 21යි චෛතසික 38යි ගත්තොත් මොකක්ද අපිට කියන්න පුළුවන්? ඒ කුසලයේ කියන එක කුසල මූලක වෙනවා. ඒ කියන්නේ කුසල මුල් ඇති ධර්ම වෙනවා. ඒ වගේම ඒ ටික කුසලත් වෙනවා. නේද? හොඳයි. ඒක තේරුණාද හැමෝටම? කවුද අපේ ඉන්න හොඳයි ඔක්කොම තේරුණා ඇති කියලා හිතනවා. තේරුණා නේද? හරි. දැන් අපි යනවා 8 වෙනි එකට. 8 වෙනි යමකයට. කාට හරි කියන මං කැමති නීත මහත්මියගෙන් අහන්න මොකක්ද මේ යමකේ? පටන් ගන්න ඕනේ කුසල පදේ කියලා. කුසල පදයේ ඔව්. මූලක ණයේ මේ ඒක මූලක යමකයේ අනුලෝම ඊට පස්සේ ඒක ආයි සම්නිස්ථාන යමකේ හරි. ඔව් යමකේ හරි කිව්වා. ඊට පස්සේ ඒකේ දැන් පළවෙනියටම තියෙන්නේ අනුලෝම පුච්චාව නේද? ඔව් අනුලෝම පුච්චාව ඒකේ සම්නිට්ඨානයයි සංසයයි. ඒකේ සම්නිට්ඨානය මොකද්ද නීත මහත්මිය? සම්නිට්ඨානය කියන්නේ අර කොතනද මොන ටිකද මෙතන මේ වාක්‍යයේ මොන ටිකද සම්නිට්ඨානය කියලා කියන්නේ? කොයි වාක්‍යද? 8 වෙනි එකේ අපි අනුලෝම පුච්චාව ගත්තා මේ අනුලෝම පුච්චාවේ කොයි වචන ටිකද සම්නිට්ඨානය කියලා කියන්නේ? දැන් කියන්න මෙතන මේ පාලියෙන් කියන්නේ. ඔව්. යේ කීති කුසලා ධම්මා සබ්බේතේ යේ කීති කුසලා ධම්මා සබ්බේතේ කුසල
හරි. අපි යනවා හේමන්ත මහත්මියට. හේමන්ත මහත්මියට කියන්න පුළුවන්ද මේ පුච්චාවේ සන්නිට්ඨානය මොකද්ද? ඒකේචි කුසලා ධම්මා. අන්න හරි. ඔව්. යේකේචි කුසලා ධර්ම. යම් කිසි වූ කුසල ධර්මයෝ ඇද්ද කියන එකයි සන්නිට්ඨානය. ඒතකොට සංසේ වෙන්නේ සබ්බේතේ කුසල මූලේන ඒක මූලකාති. හරි. එතකොට සබ්බේතේ කුසල මූලේන ඒක මූලකාති. එතකොට ඒකේ තේරුම වෙන්නේ යම් කිසි වූ කුසල ධර්මයෝ ඇද්ද ඒ සන්නිට්ඨානේ සංසේ වෙන්නේ ඒ සියල්ල සබ්බේතේ කුසල මුල් නම් මුල් ඇති ධර්මයෝද කියලා අහනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? කුසල ධර්මයක් නම් අනිවාර්යයෙන්ම කුසල මුල් වලින් සමාන මුල් තියෙන ධර්මයක්. එහෙමනම් ආමන්තා කියන එක එනවා. ඒක හැමෝටම පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. මයික් එකක් ඔන් වෙලා තියෙනවා. හොඳයි. ඊළඟට ශ්‍රීමති මහත්මියට පුළුවන් ද කියන්න මේ ඒවා පණ කියලා පටන් ගන්න තැන ඉඳලා මේ කුසලාති කියන එක ස්ට්‍රක්චර් එකේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඔව් ඒකේ කුසල පද මූලක ණයේ ඒක මූල යමකයේ පටිලෝම පුච්චාව. පුච්චාව. හරි. පටිලෝම පුච්චාව. එතකොට ශ්‍රීමති මහත්මිය කියන්නකෝ මේකේ සම්නිට්ඨානේ මොකද්ද කියලා මේ පටිලෝම පුච්චාවේ සම්නිට්ඨානේ? ඒවාපන කුසල මූලේන ඒක මූලකා. අන්න හරි. ඒවාපන කුසල මූලේන ඒක මූලකා කියන එක තමයි සම්නිට්ඨානේ. ඒක සංසේ වෙන්නේ සබ්බේතේ ධම්මා කුසලාති. සබ්බේතේ ධම්මා කුසලාති. ඒකේ තේරුම තමයි යම් වූ කුසල මූලයෙන් කුසල මූල වලින් සමාන මූල සහිත ධර්මයෝ ඇද්ද ඒ සියල්ල කුසලද කියලා අහනවා. හරි. දැන් මෙතනදී අපි දන්නවා ඒක මූලකා කිව්වහම සමාන මුල් සහිත නැත්නම් සාහිත කියන්න බෑ ඒක. මුල් ඇති කියලා අපි කියන්නේ සහිත නෙවෙයි අපි කියන්නේ ඇති. මුල් ඒ සමාන මූල ඇති කුසල් මුල් කියන සමාන මූල ඇති ධර්ම වුණාම අපි දන්නවා එතන චිත්ත සමුට්ඨාන රූපත් නැත්නම් කුසල සමුට්ඨාන රූපත් තියෙනවා. අර කුසල් සිතුත් තියෙනවා. කුසල චෛතසික 38ම තියෙනවා. එතකොට මෙතනදී අහලා තියෙන්නේ ඒ සියල්ල කුසලද කියලා මේ සංසයෙන් අහන්නේ. එතකොට ඒවාපන කුසල මූලයෙන් ඒක මූලකා කිව්වහම චිත්ත සමුට්ඨාන රූප තියෙනවා, කුසල සිත් 21 තියෙනවා, චෛතසික 38 තියෙනවා. එහෙනම් මෙතනදී දෙන උත්තරේ තමයි කුසල සමුට්ඨානං රූපං කුසල මූලේන ඒක මූලකං. න කුසලං. ඒ කුසල මූල වලින් ඒක මූලක ධර්මයක් තමයි මේ කුසල සමුට්ඨාන රූපය කියන එක. හැබැයි ඒක කුසලද නැහැ. රූප කුසල වෙන්නේ නැහැ. අව්‍යාකතයිනේ. එහෙමනම් කුසල වෙන්නේ නැහැ. එතෙන්දි කියන කුසලයේ ගත්තාම මොකද්ද කුසලං කියලා කියන්නේ? කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒවා කුසලයේ ඒ ටික තමයි කුසලයේ කිව්වේ. ඒකට කුසලය කුසල මූලෙන් ඒක මූලකත් වෙනවා. ඒ කියන්නේ සමාන මුල් ඇති ගතියකුත් තියෙනවා. ඒ වගේම කුසලයක් වෙනවා. එතකොට ඒක පැහැදිලිද හැමෝටම? ඒක ප්‍රශ්නයක් තියනවාද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. හරි. තේරුණා නම් ලක්ෂ්මී මහත්මියට පුළුවන් ද මේ 8 වෙනි එක අභිදේයාර්ථත් එක්ක අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න? 8 වෙනි එකේ අනුලෝම පුච්චාවේ විසර්ජනයයි ඒ වගේම පටිලෝම පුච්චාවේ විසර්ජනයයි. ප්‍රශ්නයක් අහන්න වෙයි හැබැයි. පුළුවන් ද උත්සාහයක් ගන්න? අනුලෝම පුච්චාවේ කිව්වේ ඒකේචි කුසල ධම්මා කියන එක ඒකේ අභිදේයාර්ථද? ඔව්. ඔව් ඒකේ ඒ කුසල ධම්ම කිව්වහම එතන එන්නේ සිත් 21යි චෛතසික 38යි. ඔව් කුසල සිත් 21යි චෛතසික 38යි. ඔව් හරි. කුසල මූල කිව්වහම අර අලෝභ දෝස සමෝහ මූල තුන. හරි.
අනිත් එකේ එතකොට සංසේ කුසල මූලේන ඒක මූලක් කියන මට කියන්න කිව්වේ අභිදේයාර්ථ නේද? ඔව්. ඔව්. එතකොට ඒ කුසල මූල තුනෙන් ඒ අලෝභ දෝෂ කියන කුසල මූල තුනෙන් සමාන ප්‍රත්‍ය ලබන අනිත් කුසල ධම්ම කිව්වහම එන්නේ සිත් 21යි චෛතසික 38යි චිත්තජ රූපයි. හරි. කුසල හැබැයි අපි මෙතනදී ඒක අර චිත්තජ රූප ටික සලකන්න ඒකට හේතුව මොකක්ද දන්නවද? අපි සන්නිට්ඨානයම අරගෙන ඒකට ඇතුළත් වෙන දේ විතරයි සංසයෙන් ගන්න. මතකද අපි කිව්වා? ඔව්. එතකොට අපි එතනදී ඔව් කියන්නේ. සන්නිට්ඨානයේට ඒක කියන්නේ සංසයට තියෙන ඒක සඳහන් වෙලා නැහැ නේ. ඒකද ජයන්ත මහත්තයා කියන්නේ. ඔව් ඒ කියන්නේ සන්නිට්ඨානයේ තියෙන කොටස ස්ථිරයි කියලා දීලා තියෙන කොටස අරගෙන තමයි අපි සංසයට ගලපන්නේ. හරි. එතනින් පිට තියෙන එකක් ආපහු ඇවිල්ලා කියන්නේ නැහැ මෙතන. හරි. දැන් ඔතන චිත්තජ රූප කියන ටික අපි සංසයට කිව්වොත් වැරද්දක් තියෙනවා. මොකද ඒක සන්නිට්ඨානයේ සඳහන් වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඔව් ඒකයි. ඔව් එතකොට අපි යන්නේ යම්කිසි කුසල ධර්මයෝ වෙද්ද කියලා අහන්නේ. අන්න ඒ කුසල ධර්මයන් අතුරින් තමයි මේ කුසල මූලයෙන් ඒක මූල වෙච්ච ධර්ම මේ තෝරගන්න. හරි? අන්න ඒකයි. එතකොට දැන් අපිට තේරෙනවා එහෙනම් කුසල ධම්මා කියලා කිව්වේ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒ සියල්ල කුසල් මුල් වලින් සමාන මූල ඇති ධර්මද කියලා අහුවම අපිට කියන්න වෙන්නේ ඔව් ඒ ටික. ඒ ටික කිව්වේ ආපහු ඒ සිත් 21යි චෛතසික 38යි. මයි මේ එතන එන්නේ. ආමන්තා කියලා කියනවා. එතකොට බලන්න මෙතනදී සන්නිට්ඨානයට එන අභිදේයාර්ථයි සංසයට එන අභිදේයාර්ථයි සමානයි. ඒකයි ආමන්තා කියලා කියන්නේ. තේරුණා නේද ඒක? හරි. එතකොට පටිලෝමයක් කියන්නකෝ අපිට. ඒත් පටිලෝමය කියන්නේ යම් කිසි ඒකේ අහන්නේ ඒවාපන කුසල මූලේනේ. කුසල මූලේන ඒක මූලක. ඒක මූල. ඒක මූලක. ඒක මූලක. ඔව්. ඔව්. ඒතකොට ඒකෙන් කියන්නේ කුසල මුල් වලින් සමාන මුල් ඇති ලබන. අන්න හරි. සබ්බේතේ ධම්ම කුසල. ඒ ඔක්කොම ධර්ම කුසලද කියලා අහනවා. අන්න හරි. ඒකට එතකොට බලන්න ඒකේ සන්නිට්ඨානයේ අභිදේයාර්ථය මොනවද? සන්නිට්ඨානය කියලා කිව්වේ කුසල මූලේන ඒක මූලක. ඒකේ මොකද්ද අභිදේයාර්ථ? ඒකේ අභිදේයාර්ථ වෙනවා මේ කුසල මූලේන ඒක මූලිකා කිව්වහම එනවා එතෙන්ට සිත් 21යි චෛතසික 38යි එතෙන්ට රූපත් එනවා. රූපත් එනවා. හරි. බොහොම හොඳයි. චිත්තජ රූප 17ත් එනවා නේද? ඔව්. හරි. ඔන්න එතකොට දැන් සන්නිට්ඨානයේ තියෙන කොටස් තුනක්. ඒ තමයි කුසල් සිත් 21යි, ඒ සෝබන චෛතසික 38යි, ඊට පස්සේ චිත්තජ රූප 17කුත් එනවා. ඔන්න එතකොට දැන් සන්නිට්ඨාන ඔන්න ওই ටිකෙන් තමයි අපි උත්තරේ දෙන්න ඕනේ ඒ සියල්ල කුසලද කියලා. එතකොට මෙතනදී කොහොමද උත්තරේ දෙන්නේ? බලලා කිව්වට කමන්නේ. කොහොමද අපි උත්තරේ දෙන්නේ? උත්තරේ දෙන්නේ කුසල සමුට්ඨාන රූපං කුසල මූලේන ඒක මූලකං. ඔව්. ඒ කුසල මුල් වලින් සමාන ප්‍රත්‍ය ලබනවා කුසල සමුට්ඨාන රූප. ඔව්. න කුසල. නමුත් ඒවා කුසල වෙන්නේ නැහැ කියනවා. කුසල වෙන්නේ නැහැ. හරි. එතකොට කුසල කියලා කිව්වේ එතකොට මොකද්ද? එතන කුසල කිව්වේ අර චිත්ත චෛතසික ටිකට. අන්න හරි. කුසල් සිත් 21යි චෛතසික 38යි තමයි කුසලං කියලා කිව්වේ. ඔව්. කුසල මූලේන ඒක මූල කංචේව කුසලංච. ඒ කියන්නේ කුසල මුල් වලින් සමාන ප්‍රත්‍යයක් ලබනවා. ඒවා කුසලත් වෙනවා. කුසලත් වෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ওই තරමින් තීරුම් ගන්නවා කියන්නේ ඇත්තටම හරිම සන්තෝෂ වෙන්න පුළුවන්. හොඳයි. මම හිතනවා හැමෝටම මේක තේරෙන්න ඇති කියලා. එතකොට අපි ආපහු පාරක් සාරාංශයක් ගත්තොත් අපි සන්නිට්ඨානය මොකද්ද කියලා හොඳට දැනගෙන ඒකෙන් තමයි ධර්මතා උගලලා නැත්නම් උඩුප්පලා ගන්න. ඊට පිටින් තියෙන දේවල් ගැන අපි කිසිම විදියකින් හිතන්නේ නැහැ. හරි? ඊළඟට 9. මං යොමු වෙන්නම් නීතා මහත්මිය. නීතා මහත්මියට පුළුවන් ද කියන්න මේ 9 කියන්නේ මොකද්ද? මේ යමකයක්නේ. හැම ඉලක්කමකින්ම යමකයක් තමයි අපිට පැහැදිලි කරන්නේ. ඒතර මේ 9 කියන්නේ මොන යමකේද? 9 කියන්නේ කුසල පදේ. ඔව්.
මූලක ණයේ හ්ම්. අඤ්ඤමඤ්ඤ යමකය අඤ්ඤමඤ්ඤ මූල යමකය. අඤ්ඤමඤ්ඤ මූල යමකේ හරි. ඊපස්සේ අනුලෝම පටිලෝම ඊට අන්න හරි. පස්සේ සන්නිට්ඨාන සංසය වශයෙන් හරි. එතකොට අපිට දැන් කියන්න අපිට මේ අනුලෝම පුච්ඡාව කියලා නීත මහත්මිය අනුලෝම පුච්ඡාව කියන්න කියලා අපිට ඒකේ සන්නිට්ඨානය මොකද්ද සංසය මොකද්ද කියලා ඊට පස්සේ කියන්න. ඒ කියන්නේ මේ පාලි වලින්ම. කියන්නකෝ දැන් මොකද්ද අනුලෝම පුච්ඡාව? උච්චාව පාලියෙන් කියන්න. ඒ කීචි කුසල ධම්මා ඕහෝහෝ බලාගෙන කියන්න. නවය ඕකේ ඒ කීචි කුසල මූලේන ඒක මූලකා ධම්මා ඒක තමයි සන්නිට්ඨානය. හරි. සංසය එය කියන්නේ සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති. හරි. ඒක තමයි සංසය. හරි. එතකොට මම දැන් ශ්‍රීමති මහත්මියගෙන් අහනවා ඒකේචි කුසල මූලේන ඒක මූලකා ධම්මා කියන එකේ තේරුම කියලා ඒකේ අභිධේය අර්ථය කියන්නේ. යම් කිසි කුසල මුල් වලින් ඒක මූලක ඒ කියන්නේ මුල් සහිත වෙන ධර්ම. සමාන මූල සහිත සමාන මූල සහිත ධර්ම. මූල ඇති කියලා කියන්නේ සහිත කියනට වඩා ඇති කියලා කියන්නේ සමාන මූල ඇති ධර්ම. හරි. කුසල මුල් වලින් සමාන මූල ඇති ධර්ම කියන එකේ එතකොට කියන්න දැන් ඒකේ අභිධේය අර්ථය. ඔව්. එතකොට සමාන මූල ඇති ධර්ම කියලා කිව්වහම එතන එන්නේ කුසල් සිත් 21යි කුසල් සිත් 21යි චෛතසික 38යි රූප 28යි. රූප සමාවෙන්නේ චිත්තජ රූප. කොච්චරද? චිත්තජ රූප එන්නේ 17යි. 17යි. හරි. හොඳයි. ඔව් ඒ කියන්නේ කුසල මුල් වලින් සමාන මූල ඇති ධර්ම කිව්වහම එතන කෙලින්ම එන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි ඊළඟට චිත්තජ රූප 17යි. ඒ කියන්නේ කුසල් සිත් එක්ක ඇති වෙන චිත්තජ රූප. පංචවෝකාර භවයේ ඒ කුසල් සිත් පහළ වෙනකොට. හරි. ඔන්න දැන් අපි සම්නිට්ඨානේ හොයාගත්තා. දැන් ඔන්න ඔය ගොඩෙන් අපි හොයාගන්න ඕනේ මෙතින් අහන ප්‍රශ්නේ මොකද්ද ශ්‍රීමති මහත්මිය? සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති. ඒ සියල්ල කුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූලක වෙනවද? අඤ්ඤමඤ්ඤ මූල සහිතද? අඤ්ඤමඤ්ඤ මූල ඇතිද? ඔව්. එතකොට කොහොමද කියන්නේ මේකට උත්තරේ දෙන්නේ? ඔව් එතකොට එකට උපන්න කුසල් මුල් ඇති මුල් වලින් සමාන වෙච්ච ඒවා කුසල මූලවල අඤ්ඤමඤ්ඤ මූලක වෙනවා. අවශේෂ කුසල මූල සහජාත ධර්ම. ඒ කියන්නේ සිත්තුයි මූල තුන ඇර සංප්‍රයුක්ත චෛතසිකයි චිත්තජ රූපයි ඒක මූලක වෙනවා. ඒනට අඤ්ඤමඤ්ඤ මූලක වෙන්නේ නැහැ. අන්න හරි. එතකොට මෙතන කියන්නේ මූලානි යානි ඒකතු උප්පජ්ජන්ති කුසල මූලානි ඒක මූලකානි චේව අඤ්ඤමඤ්ඤ මූලකානිච. ඒ කියන්නේ යම් වූ මේ එකට ඉපදිච්ච කුසල් මුල් තියනවාද ඒවා ඒක මූල කියන්නේ සමාන මූල තියෙනවා ඒ වගේම අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. අඤ්ඤමඤ්ඤ මූලත් තියෙනවා. හරි සමාන මූලත් ඒ ටිකට ඒ කියන්නේ කුසල් මූල තුනට සමාන මුලුත් තියෙනවා. අඤ්ඤමඤ්ඤ මුලුත් තියෙනවා. ඒ තමයි කුසල් මූල තුනමයි නේ. කුසල් මූල තුන ගත්තාම අලෝභ දෝස අමෝහ කියලා කියම අලෝභය ගත්තොත් ඒක අදෝස අමෝහ කියන දෙකට අලෝභය ගත්තොත් අදෝස අමෝහ දෙකට සමාන මුල් තියෙන ධර්මයක්. හරි? අන්න ඒ වගේ මෙතනදී අපි අඳුන ගන්න ඕනේ මේ කුසල් මුල් කියන එක සමාන මූල ගතියත් ලබනවා. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන්මුත් ඒ ප්‍රත්‍ය ලැබෙන ධර්මයක්. එතකොට අන්න ඒ විදිහට තමයි අපි එතකොට මේ අඤ්ඤමඤ්ඤ මූල තියෙන ධර්මයක් කියලා කියන්නේ. හරි. ඊට අවශේෂ කියලා කිව්වේ එතකොට සිත් 21 ගත්තාම ඒක කුසල් සිත් 21යි
චෛතසික 35යි අර අලෝභ දෝස මොහ කියන තුන ඇරලා මොකද ඒක කතා කරන්නේ කලින් ඒක ඇරලා ගන්න ඒ චෛතසික ධර්ම 35යි චිත්තජ රූපයි කියනකොට ඒවා කුසල් මුල් වලින් ඒක මේ සමාන මුල් ඇති ධර්ම. හැබැයි ඒවා අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම නෙවෙයි. අඤ්ඤමඤ්ඤ මූල තියෙන්නෙම අඤ්ඤමඤ්ඤ මූල මේ ඒ කුසල් මුල් තුනට විතරයි. හරි මං හිතනවා ඒක පැහැදිලි කියලා. එතකොට ශ්‍රීමති මහත්මිය අපිට ඉතිරි ප්‍රශ්නේ මොකද්ද මේ පුච්චාව කියන එක ඉස්සර ස්ට්‍රක්චර් එකේ අපිට හඳුන්වලා දීලා ඒක සම්නිට්ඨානය සංසයයි පැහැදිලි කරලා විසර්ජනයත් අපිට පැහැදිලි කරන්න. මයික් එක ඔෆ් වෙලා ශ්‍රීමති සමාවෙන්න මං කියනවා උත්තරේ මයික් එක ඔෆ් සමාවෙන්න. එතකොට ඒවාපන ඒකේ මේ ස්ට්‍රක්චර් එක කුසල පද මූලක ණයේ ඒක මූල යමකයේ පටිලෝම පුච්චාවේ සම්නිට්ඨානයයි සංසයයි තියෙන්නේ. එතකොට ඒක අපව කියන්න හිමින් කියන්න කුසල පද ඔව් මූලක ණයේ කුසල පද මූලක ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකයේ ඔව් පටිලෝම පුච්චාවේ සම්නිට්ඨානය සංසය තියෙන්නේ විසර්ජනයක් තියෙනවා. එතකොට ඒක ඒවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා කියන්නේ සම්නිට්ඨානය. එතකොට ඒ කුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම කියන එක සම්නිට්ඨානය. ඒ සියලු ධර්ම කුසලද. එතකොට එතන අඤ්ඤමඤ්ඤ මූලකා කිව්වහම අලෝභ ද්වේෂ අමෝහ කියන කුසල මූල තුන අඤ්ඤමඤ්ඤ වශයෙන් ඇති කුසල මූල තුන අහනවා ඒවා ඒ සියලු ධර්ම කුසලද යත් ආමන්තා එසේය. ඔව් ඒ කියන්නේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා කියලා කිව්වේ කුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම කිව්වම එතන ගන්න වෙන්නේ කුසල් මුල් තුන විතරමයි. ඒවා කුසලද කියලා අහනවා. ඔව් කුසල් මුල් තුන අනිවාර්යයෙන්ම කුසලයි. එහෙනම් උත්තරේ වෙන්නේ ආමන්තා. බොහොම හොඳයි. බොහොම හොඳයි. අපිට ඒක හොඳට තේරුණා කියලා අපි හිතනවා. ඊළඟට 10. හරි. මොකද්ද මේ යමකේ? මූල මූලක ණය. අන්න හරි. කියන්න බලන්න මුලින්දම කියන්න බලන්න මේ කාන්තියක්ක කුසල පදේ කුසල පදේ මූල මූලක ණයේ මූල යමකයේ අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානයයි සංසයයි. ආපහු හිමිට කියන්න. හොඳයි. කිව්වා හොඳයි කියන්න. කුසල පදේ ඔව් මූල මූලක ණයේ හරි. මූල යමකයේ අනුලෝම පුච්චාවයි සම්නිට්ඨානයයි සංසයයි. හරි. හරි නේද ඒක? හැමෝටම ඒක ඒ විදිහට තේරුනේ? මෙතන මූල මූලකාති කියලා තියෙනවා. එහෙනම් මූල මූලක ණය. අපි ණය ටික ගත්තොත් මූල ණය, මූල මූල ණය, මූලක ණය, මූල මූලක ණය. ඔන්න ওই ණය ක්‍රම හතරනේ. ඒක එතකොට මේ හතරවෙනි එක යන්නේ. එතකොට මූල ණය, මූල මූල ණය, මූලක ණය, මූල මූලක ණය. දැන් මේ යන්නේ මූල මූලක ණය තමයි මේ යන්නේ. එතකොට කුසල පදේ මූල මූලක ණයේ මූල යමකේ මූල යමකේ අනුලෝම පුච්චාව. හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒක ටිකක් ඉතින් පොඩි පැටලුවිලි වගේ තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් මම හිතනවා අපි දැන් සෑහෙන හොඳයි. ඒ අතින් බලන්න. එතකොට අපි යමු වෙමු මේකේ චිරශ්‍රී මහත්මියට යොමු වෙලා අහනවා මේකේ මොකද්ද මේ අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානය මොකද්ද? පාලියෙන් කියන්න. චිරශ්‍රී මහත්මිය කියන්න ජයන්ත මහත්මයා මෙතන මේ බෙල් එක වදිනවා ඒකින්ද සබ්දයි ජේකේචි කුසල ධම්ම සම්නිට්ඨානය අනුලෝම පුච්චය ඔව් එතකොට සබ්බේතේ සංසය සබ්බේතේ කුසල මූලේන ඒ නෑ හොඳට බලලා කියන්න 10 වෙනි එක අපි මේ කියන්නේ සංසය සුච ධම්ම කුසල මූල මූලයි ජේකේචි කුසල මූල මූලකයි ඒ 10නේ පොඩ්ඩක් ඉන්න ඔය 10 දැන් අපි අහන්නේ මේකේ අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානය මොකද්ද සංසය මොකද්ද කියලා. අනුලෝම පුච්චාව මොකද්ද? අනුලෝම පුච්චාව මොකද්ද?
ජේකේචි කුසල ධම්මා සම්නිට්ඨානය එතකොට සංසය සබ්බේතේ කුසල මූල මූලක අන්න හරි. ඔව්. එතකොට සන්නිට්ඨානෙ කිව්වේ ඒකේච කුසල ධම්මා සංසය උනේ සබ්බේතේ කුසල මූලකාති. ඔව් ඒකේ තේරුම තමයි යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල නම් වූ මූල ඇද්ද ඒ සියල්ලටම කුසල මූල කියන මුල් තියනවාද කියලා හෙව්වේ. එතකොට අපිට කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඔව් කියලා. එතකොට චිරශ්‍රී මහත්මියට කියන්න පුළුවන්ද මේ ඒකේච්ච කුසල ධම්මා කියන සන්නිට්ඨානයේ අභිදේයාර්ථ මොනවද කියලා? මොනවද පරමාර්ථ ධර්ම හැටියට අපිට මේ ඒකේච්ච කුසල ධම යම් කිසි වූ කුසල ධර්මයෝ කිව්වහම අපි මොනව ගැනද බලන්නේ? ඒ කියන්නේ කුසල් මූල කුසල් 21යි කුසල් සිත් 21යි චෛතසික 38යි චෛතසික 38යි චිත්තජ රූප 17යිද ඒකත් එනවා නේද එතනට කුසල වෙනවද කුසල ධර්ම කිව්වම චිත්තජ රූප නෑ එහෙම ධර්ම වලට එන්නේ නෑනේ කුසල් එහෙමනම් මොනවද එන්නේ කුසල ධම්මා කිව්වම සම්නිස්ථාන සම්මේ අවිද්‍යාර්ථ කුසල් සිත් 21යි චෛතසික 38යි 38යි හරි එතකොට ඒ සියල්ල කුසල මූල නම් වූ මුල් තියෙන ධර්මද කියලා හුවා මොකද්ද අපිට කියන්න පුළුවන් ආමන්තා කියලා ආමන්තා කියලා කියන්නේ ඒවා කුසල් මුල් කියන මුල් තියෙන ධර්ම තමයි ඒ මුල් ඇති ධර්ම ඒ කුසල් මුල් හින්දා තමයි මේ කුසල ධර්ම කියලා කොටසක් අපිට හම්බ වෙන්නේ එතකොට දැන් බලන්න මේ අර කුසල මූලය දනීද කියනකොට දැන් අපි මෙන්න මේවා දැනගන්න ඕනේ ඒ කුසල් මුල් හින්දා තමයි මේ කුසල ධර්ම කියන ඒවා ඇති වෙලා තියෙන්නේ එතකොට අපිට මේ විදිහට මේ සුත්තමේ වශයෙන් චින්තාමේ වශයෙන් ඥානයක් ඇති කරගන්න බොහෝම ප්‍රයෝජනවත් වෙන කොටසක් මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ කුසල ධර්ම කියලා යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලම කුසල මූල කියන මුල් ඇති ධර්ම. ආමන්තා කියලා කියනවා. ඊට පස්සේ චිරශ්‍රී මහත්මියට කියන්න පුළුවන්ද මෙන්න මේ යේවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය මොකද්ද? මොන යමක මොන පදේ මොන යමකේ මොන ප්‍රශ්නයද කියලා කියන්න පුළුවන්ද? කුසල පදේ ජීවත් ඒක අපිට ස්ට්‍රක්චර් එකේ කොයි විදිහට දෙන්නේ කියලා කියන්න පුළුවන්. මේක අන්තිම උත්තරේ වෙන්න ඕනේ පටිලෝම පුච්චාව කියලාකින් තමයි ඉවර වෙන්න ඕනේ. පටන් ගන්න ඕනේ කුසල පදේ කියලා. කුසල පදේ කියලා පටන්ගෙන තව මැද කෑලි ටිකක් තියෙනවා. ඊට පස්සේ පටිලෝම පුච්චාව කියලා උත්තරේ අවසන් වෙන්න ඕනේ. කොහොමද මේ හිස්තැන් ටික පුරවන්නේ? කුසල පදේ මොන ණයද? ණය ඇවිල්ලා මූල ණයනේ. මූලක ණය. අන්න හරි. කුසල පදේ මූලක ණයේ කුසල පදේ මූලක ණයේ ඔව් මූලක ණයේ මූල ණය මූලක ණයේ දෙවෙනි එක නේද ඊට පස්සේ ඔව් එතකොට දෙවෙනි එක ඇවිල්ලා ඒක නෑ මූල යම අඤ්ඤමඤ්ඤ නෙමෙයි මේක මූල යමකේ මූල යම අද අපි දන්නවා දැන් මූල යමකේ තියෙනවා ඒක මූල යමකේ තියෙනවා අඤ්ඤමඤ්ඤ මූල යමකේ තියෙනවා එතකොට මේ දැන් අපි කතා කරන්නේ කුසල පදේ මූලක ණයේ එතකොට මූල යමකේ පටිලෝම පුච්චාව තමයි මේ යේවාපන කුසල මූල. මම හිතුවා දෙවෙනි එක කියලා මට වැරදුනා. නෑ මේ අපි බලන්නේ මේක. හොඳේ. එතකොට අපි මේ විදිහටයි ගන්න වෙන්නේ. එතකොට කුසල පදේ මූලක ණයේ මූල යමකේ පටිලෝම පුච්චාව තමයි අපි මේ ඒ තමයි යේවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති. අපිට ගැවුණු පිරිස් මහත්මයාට පුළුවන් ද මේකේ මොකද්ද සන්නිට්ඨානය මොකද්ද සංසය කියලා ඊට පස්සේ ඒ සන්නිට්ඨානයටයි සංසයට සන්නිට්ඨානේ අභිදේයාර්ථ ටික කියලා කියන්න පුළුවන්ද? ඒවා පන කුසල මූලකා කියලා කියන්නේ සන්නිට්ඨානේ. ඔව් පටලෝම පුච්චාවේ සන්නිට්ඨානේ නේ. ඔව් ඔව්. එතකොට සංසය
සබ්බේතේ ධම්මා කුසලාති. සබ්බේතේ ධම්මා කුසලාති. එතකොට කියන්නකෝ සන්නිට්ඨානේ මොනවද අභිධේයාර්ථ කියලා? කුසල මූල මූලකා කියන එකේ අභිධේයාර්ථ මොනවද? ඒ එතන අලෝභ අදෝ සමෝහ කියන තුන එනවා. ඒකයි කුසල සිත් 21යි. ඔව්. චෛතසික 38යි. ඔව් චෛතසික 38යි එනවා. තව මොනවද එන්නේ? කර්මජ රූප 17. කර්මජ නෙවෙයි. චිත්තජ රූප 17. චිත්තජ රූප 17 නේ. මේකේ කියන්නේ කුසල මුල් නම් වූ මුල් ඇති. එතකොට අපි දන්නවා කුසල මුල් නම් වූ මුල් ඇති ධර්ම කියලා කිව්වහම එතන කුසල් සිත් 21 එනවා. ඒ චෛතසික 38ම එනවා. ඒ වගේම කුසල සිත් උපදිනකොට මේ පංචවෝකාර භවයේදී ඒ හැදෙන චිත්තජ රූප 17ත් එතනට එනවා. එතකොට ඔන්න ඔය කොටස් තුන තමයි සන්නිට්ඨානය වෙන්නේ. දැන් ඔය කොටස් තුනෙන් තමයි අපි තෝරන්න ඕනේ සංසය. ඒ ධර්ම කුසලද කියලා අහනවා. දැන් ගැවුණු පිරිස් මහත්මයා කියන්නේ ඕකේ කුසල වෙන කොටසකුත් තියෙනවා කුසල නොවන කොටසකුත් තියෙනවා. මොනවද මේ සන්නිට්ඨානයේ කුසල වෙන්නේ කුසල නොවෙන්නේ මොනවද? කුසල වන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි. හරි. ඒ වගේම කුසල මූල 3යි. චෛතසික 38ට කුසල් මූල 3ත් අයිති. ඒක වෙනම කියන්න අවශ්‍ය නැහැ. ඔව්. චෛතසික 38ට කුසල් මූල 3ත් අයිති. හරි. එතකොට කුසල් සිත් 21යි චෛතසික 38යි කිව්වම ඔන්න ඒ ටික තමයි කුසල. එතකොට කුසල නොවෙන්නේ මොනවද? චිත්තජ රූප 17. චිත්තජ රූප 17 කුසල වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න මෙතන උත්තරේ දෙනවා. කුසල සමුත්ථානං රූපං කුසල මූල මූලකං. ඔව්. කුසල සමුත්ථාන රූපේ චිත්තජ රූප 17 ඒවටත් කුසල් මුල් තියෙනවා. කුසල් මුල් තියෙන මේ කුසල් මුල් නම් වූ මුල් තියෙන ධර්මතා. නමුත් ඒවා කුසල නෙවෙයි න කුසලං. කුසල සමුත්ථානං රූපං කුසල මූල මූලකං න කුසලං. ඒතර කුසලං මොකද්ද කුසලං කියලා කිව්වේ? එතකොට ආපහු අර කුසල් සිත් 21යි චෛතසික 38යි තමයි මෙතන කුසලං කිව්වේ. ඒ කුසලං කුසල මූල මූලකංචේව කුසලංච. ඒ කියන්නේ කුසල මූල නම් වූ මුල් ඇති ධර්මත් වෙනවා. ඒ වගේම කුසල ධර්මත් වෙනවා. මේක පැහැදිලිද? මම හිතන්නේ ගමන පිරිස් මාත්‍යට පැහැදිලි තියෙන හොඳට නේද? පැහැදිලි. පැහැදිලි. හොඳයි. හොඳයි. ඊට සත්නයි. ඔව්. කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේක සම්බන්ධයෙන්? මම හිතනවා නැතිව ඇති කියලා. හොඳයි. අපි යනවා 11ට. 11 වෙනි මොකද්ද මේ 11 වෙනි මොකද්ද මේකට කියන්නේ? 11 වෙනි කාටද කියන්න පුළුවන්ද? 11 වෙනි යමකේ යමකේ. බොහොම හොඳයි. 11 වෙනි යමකේ. එතකොට කියන්නේ මේ මොන යමකේද කියලා කියන්න පුළුවන්ද? මොන පදේ මොන යමකේද කියලා කියන මොන පදේ මොන ණයේ මොන යමකේද කියලා කියන්න පුළුවන්ද? මූල මූලක ණය. එහෙම කියන්න බෑ. හරි මුලින් ඉඳන් කියන්න. කුසල පදේ කියන දෙයින් ඉඳන් පටන් ගන්න ඕනේ. කුසල පදේ මූල මූලක ණයේ ඔව්. ඒක මූලක මූල යමකේ යමකේ හැටියට ගත්තොත් ඒක මූල යමකේ. ඒක මූල යමකේ අනුලෝම පුච්චා සන්නිට්ඨාන සංසය. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට කුසල පදේ එතකොට මූලක මූලක ණය. කුසල පදේ මූලක ණයේ ඒක මූල යමකේ. හරි. එතකොට ඒක තමයි මේ 11 වෙනි එකට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අනුලෝම පුච්චාව තමයි මේ ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූල කාති කියලා කියන්නේ. එතකොට ලක්ෂ්මී මහත්මියට පුළුවන් මේකේ තේරුම පොඩ්ඩක් හිතලා කියන්න. මොකද්ද මේ ප්‍රශ්නේ තේරුම කියලා? ඔව් ඒක මට තේරෙන්නේ ඒකේච කුසල ධම්මා කිව්වම මේ සියලු කුසල ධර්ම යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඔව් යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒක තමයි සන්නිට්ඨානය නේද? ඔව් ඒ සියල්ල
කුසල මුල් වලින් සමාන ප්‍රත්‍ය ලබනවාද කියලා අහනවා. ඔව් එතන අපි කියනකොට කුසල මුල් වලින් ඒක මූල මෙහෙම කියනකොට කුසල මූල නම් වූ සමාන මූල ඇති ධර්මද කියලා තමයි අහන්නේ. මොකද ආයි කියන්නේ කුසල මූල නම් වූ මුල් වලින් සමාන මූල ඇති ධර්මද කියලා අහන්නේ. ඔව් ඒ කියන්නේ සියලු යම්කිසි කුසල ධර්මියෝ වෙත්නම් ඒවා කුසල මුල් වලින් කුසල මුල් නම් වූ මුල් වලින් සමාන මුල් ඇති ධර්මද කියලා අහන්නේ. කුසල මූල නම් වූ මුල් වලින් සමාන මූල ඇති ධර්මද කියලා අහන්නේ. එතකොට අපිට දෙන්න වෙන උත්තරේ මොකක්ද? ඔව් කියලා කියන්නේ. ඔව් කියලා තමයි කියන්නේ. කුසල මුල් වලින්ම තමයි මේ සමාන මූල ඇතුව මේ කුසල ධර්ම ටික ඇති වෙන්නේ. නේ? එහෙනම් ආමන්තා. ඒ කියන්නේ ඇත්තටම අර පළවෙනි ප්‍රශ්න තුන අපි දන්නවා නම් මූල ණයේ එන මූල යමකයයි ඒක මූල යමකයයි අඤ්ඤමඤ්ඤ මූල යමකයයි කියන තුන අපි හරියට ඉගෙන ගත්තා නම් මේ ඉතිරි ටිකත් ඒ අනුවමයි යන්නේ. දැන් මෙතනත් මේ ආමන්තා කියලා උත්තරය ආවේ ඒකයි. යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල නම් වූ මූල වලින් සමාන මුල් ඇති ධර්මද කියලා ඇහුවම ඔව්. දැන් එතකොට ලක්ෂ්මී මහත්මිය කියන්නකෝ මේකේ සන්නිට්ඨානේ අභිදේයාර්ථ මොනවද කියලා? සන්නිට්ඨානේ අභිදේයාර්ථ වෙන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි විතරයි. හරි. එතකොට කුසල මූලේන ඒක මූල මූලකාති කියන කොටසනේ සංසේ මොනවද ඒකට අයිති වෙන්නේ? ඔව් කුසල මූලේන කිව්වහම එතන ඒක මූල මූලකාති. අහන්නේ කුසල මුල් නම් වූ මුල් වලින් සමාන මුල් ඇත්තේද? මොනවද ඒ කුසල් මුල් වලින් සමාන මූල ඇති ධර්ම? මොනවද අභිදේයාර්ථ? කුසල් මුල් වලින් සමාන මුල් තියෙන්නේ අර කුසල ධර්මම ඒ ටිකමයි. ඒ ටිකමයි. එතකොට ඒ කුසල් සිත් 21යි චෛතසික 38යි. චෛතසික 38ම තමයි. ඒක තමයි මේ ඒ දෙක සමාන වුණාම තමයි මේ ආමන්තා කියන උත්තරේ ඔව් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන වෙන જાති කියන්න වෙනවා. හරි? හොඳයි. දැන් එතකොට ලක්ෂ්මී මහත්මිය කියන්නකෝ මේ ඊළඟට තියෙන මේ ඒවාපන කියන එකෙන් පටන්ගෙන මේ කුසලාති කියන එකෙන් ඉවර වෙන. එහෙම නැත්නම් ඒවාපන කුසල මූලේන ඒක මූලකා සබ්බේතේ ධම්මා කුසලාති කියන්නේ ස්ට්‍රක්චර් එකේ මොකද්ද? ස්ට්‍රක්චර් එකේ ඉන්නේ කුසල පදේ ඔව් මූලක ණයේ ඒක මූල යමකේ හරි පටිලෝම පුච්චා හරි බොහොම හොඳයි එතකොට ඒ පුච්චාවි සන්නිට්ඨානේ මොකද්ද? සන්නිට්ඨානේ වෙන්නේ ඒවාපන කුසල මූලේන නෑ තව තියෙනවා කියන්න පොඩ්ඩක් ඉන්න මට ඒක තේරෙන්නේ ඒවාපන කුසල මූලේන ඒක මූලක නෑ හොඳට බලලම කියන්න අපපාරක් පොඩ්ඩක් ඉන්න ඒවාපන කුසල මූලේන ඒක මූලක සබ්බේතේ ධම්මා නෑ බලන්නේ නෑ කියවන්නේ නෑ හරියට මේ බලන්නේ මොනවද මේ අකුරු තියෙන්නේ කියලා බලන්නේ මතකෙන් කියවනවා හොඳට බලලා කියවන්න ඒවාපන කුසල මූලේන ඒක මූලක යන්තම් ඇති හරි ඔක්කොම එක වගේ ඉන්න පැටලෙනවා ඒක ගණන් ගන්න එපා හරි ඒවාපන කුසල මූලේන ඒක මූලක එතකොට මොකක්ද මේකේ තේරුම ලක්ෂ්මී යම් වනාහි කුසල මුල් තිබෙනවා නම් කුසල මුල් තිබෙනවා නම් කුසල මූලේන මුල් වලින් ඔව් ඒක ගලපනකොට කරන්න වෙන්නේ මෙහෙමයි කුසල මූල නම් මගේ කර්සර් එක පේනවද? පේනවා හරි කුසල මූල නම් වූ මුල් වලින් සමාන මුල් ඇති ධර්ම වගේ තමයි කියන්නේ. ඒක මූල එන්නේ පස්සේ නේද? ඔව් එතකොට ගලපලා අපි බලමුකෝ සිංහල එකේ කොහොමද තියෙන්නේ. ඒක තවසරයක් මේ පාලි එක කියලා දුන්නා නම් අනේ ආපස්සේ බලන්න. මෙන්න මේක බලන්නකෝ මේක මේ සිංහලෙන් කියනකොට මේ පොතේ තියෙන එක ටිකක් තේරුම් ගන්න අමාරුත් දන්නේ යලි කුසල මුල් විසින් ඒක මූල වූ මූල ඇති ධර්ම කෙනෙකුන් නැද්ද? හරි. යලි කුසල මූල විසින් ඒක මූල වූ මුල් ඇති ධර්ම කෙනෙක් ඇද්ද? ඒක මූල වූ මුල් ඇති.
අන්න හරි. යලි කුසල මූල විසින් ඒක මූල වූ මුල් ඇති ධර්ම කෙනෙකුන් නැද්ද? එතකොට අපි එතනට ගියොත් 11 නෑ බලන්නේ. එතකොට යම්කිසි කුසල මුල් වලින් ඒක මූල වූ මූල ඇති ධර්ම වේද? මොනවද මේ මෙතනට සන්නිට්ඨානේ අභිධේය අර්ථ මොනවද? එහෙම ගත්තාම වෙන්නේ මේ කුසල මුල් තුන. නෑ. ඒක තමයි අර විදිහට ගත්තාම පැටලෙන්නේ. දැන් මම කියන්නේ මේ විදිහට. යම් වූ කුසල මුල් නම් වූ මූල වලින් සමාන මූල ඇති ධර්ම කුසල මුල් නම් මුල් වලින් සමාන ප්‍රත්‍ය මූල වෙනවා කියනකොට ඒ කියන්නේ කුසල මූල නම් මුල් වලින් සමාන ප්‍රත්‍ය ලබනවා කියලා තේරුම් ගත්තාම හරියද? අන්න හරි. ඒ විදිහට තේරුම් ගන්න. එතකොට මොනවද ඒ ධර්ම? එහෙමනම් වෙන්න ඕනේ මේ සිත් 21යි කුසල් සිත් 21යි චෛසික 38යි අර චිත්තජ රූප 17. අන්න හරි. ඔව් ඒ ටික. හරි. ඒ ටික තමයි. හැමෝටම මම හිතනවා තේරෙනවා කියලා. හරි. ඒ කුසල් මුල් කියන මුල් වලින් සමාන මූල වන ධර්ම තමයි එතකොට අර විදිහට කුසල් සිත් 21යි චෛතසික 38යි චිත්තජ රූප 17. ඒ සියලු ධර්මය කුසලද කියලා අහනවා. එතකොට ඒ සියලු ධර්ම කුසලද? සියලු ධර්ම කුසල් නෙවෙයි. නෙවෙයි. මොනවද කුසල් නොවෙන්නේ? කුසල් නොවෙන්නේ රූප 17. අන්න හරි. කුසල සමුට්ඨාන රූප ටික කුසල මූල වලින් හැබැයි ඒක මූලකම් වෙනවා. හැබැයි ඒවා කුසල නම් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ නේද? කුසල සමුට්ඨාන රූපං කුසල මූලේන ඒක මූලකම් න කුසල. හරි? හැබැයි කුසලයේ කිව්ව ටික මොකද්ද? මොනවද කුසලයේ කියලා කිව්වේ? කුසලයට එන්නේ චිත්තචෛසික විතරයි. සිත් 21යි රූප 38 මේ චෛසික සමාවෙන් චෛසික 30. අන්න හරි. කුසල් සිත් 21යි චෛසික ඒ වගේ දෙන චෛසික 38යි. ඒවා කුසල් මුල් වලින් කුසල් මුල් නම් අන්න හරි. ඒක මූලකත් වෙනවා කුසලත් වෙනවා. හරි. එන්න එතකොට උත්තරය අපිට ලැබෙනවා. මේක කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? සමා වෙන ජයන්ත මහත්තයා එක සැරයක් අර යේවාපන කුසල මූලේන කියන එක අපිට අර ඉගෙන ගන්න කිව්වේ කුසල මුල් වලින් මූලකා මුල් වලින් ඒක මූල කියන්නේ සමාන ප්‍රත්‍ය කියන එක ඒ පස්සේ කියන්නේ ඒ වගේ හැබැයි මෙහෙමයි මම දන්නේ ඔකේ සමහර විට ස්වාමීන් වහන්සේලා එහෙමනම් කියයි සමහරට ඒ විදිහට කියන එකේ වැරද්දක් තියනවද දන්නෙත් නෑ. නමුත් මට තේරුම් ගන්නෙ මම නම් ඒ විදිහට. එතකොට මේ ධර්මතා ටික අවබෝධ කරගන්න පුළුවන්. ඔව් ඒක හරියි. ඔව්. අපි ආපහු ගියොත් බලන්න මේ 11 සිංහලෙන් කියලා තියෙන්නේ යලි කුසල මූල විසින් ඒක මූල වූ මූල ඇති යම් ධර්ම කෙනෙකුන් නැද්ද? විසින් කියන පදේ එතන තියෙන්නේ නේ. යේන අතන. එහෙම තමයි තියෙන්නේ. එතකොට හැබැයි තේරුම් ගන්න ඕනේ අර විදියට. දැන් කුසල මූල විසින් ඒක මූල වූ මූල ඇති ධර්ම කියලා කිව්වහම සියලුම චිත්තජ රූප ටිකත් එක්කම තියෙන ධර්ම ටික තමයි තේරුම් ගන්න ඕනේ. හරි? ඒ විදියට තමයි යන්නේ. අපි දැන් කිව්වේ 11 නේ. හොඳයි. දැන් මම යොමු වෙනවා හේමන්තා මහත්මියට. හේමන්තා මහත්මිය කියන්න මොකද්ද මේ 12 වෙනි මොකද්ද මේ 12 කියලා කිව්වේ මොකද්ද මේ අයි මේක 12 කියලා කිව්වේ මොකද්ද මේ 12 කිව්වේ ඒ වගේම 12 වෙනි යමකය. ඕම හොඳයි 12 වෙනි යමකේ. එතකොට කියන්න ස්ට්‍රක්චර් එකේ මේ මොකද්ද මේ යමකේ? කුසල පදේ ඔව් මූලක ණය ඒ අඤ්ඤමඤ්ඤ මූල යමකය. බොහොම හොඳයි. කුසල පදේ මූලක මූලක ණය මූලක ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. හරි. කුසල පදේ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. හරි. බොහොම හොඳයි. ඔබතුමීම කියන්න මේකේ අනුලෝම පුච්ඡාව මොකද්ද? අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨානේ සංසේ මොනවද කියලා පාලියෙන් කියන්න. අනුලෝම පුච්ඡාව මොකද්ද කියලා ඉස්සෙල්ලා කියන්න. ඊට පස්සේ අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨානේ මොකද්ද? සංසේ මොකද්ද කියලා කියන්න. අනුලෝම පුච්ඡාව වෙන්නේ ඒකේචි කුසල මූලේන ඒක මූලකා.
පුච්චාව කියන්න ඕනේ. පුච්චාව කිව්වම කොටස් දෙකකින් යුක්තයි පුච්චාව. ධම්මා තේ නෑ. එතකොට කියන්න ඕනේ සබ්බේ වෙනකන් තමයි මුල කැලේ එක දිගට කියන්න ඕනේ. ඒකේචි කුසල මූලේන ඒක මූලකා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකාති. ඒක තමයි පුච්චාව. කියන්න බලන්න අප පුච්චාව. ඒකේචි කුසල මූලේන ඒක මූල මූලකා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකාති. බොහොම හොඳයි. එතකොට ඕකේ සම්නිට්ඨානේ මොකද්ද? සන්නිට්ඨානය වෙන්නේ ඒකේචි කුසල මූලේන ඒක මූල මූලකා ධම්මා. හරියට හරි. එතකොට සංසේ වෙන්නේ සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකාති. හරි. එතකොට දැන් කියන්න සන්නිට්ඨානේ අභිදේයාර්ථ මොනවද? ඒකේචි කුසල මූල. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ කුසල් සිත් 21යි ඔව්. චෛතසික 38යි. රූප 17යි. චිත්තජ රූප 17යි. බොහොම හොඳයි. ඒක හැමෝටම පැහැදිලිද නැත්නම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔක්කොටම පැහැදිලිද? හොඳයි. පැහැදිලි නේද? එහෙමනම් දැන් බලන්න අපි ඔන්න ඔතනදී කිව්වා මේ අභිදේයාර්ථ වලට සන්නිට්ඨාන අභිදේයාර්ථ වලට කිව්ව කුසල් සිත් 21යි චෛතසික 38යි චිත්තජ රූප 17යි කියලා. දැන් ඔන්න ඔය ගොඩෙන් තමයි අපි තෝරන්න ඕනේ සංසේ. එතකොට දැන් මෙතනදී අහන්නේ සංසේ අහන ප්‍රශ්නය මොකද්ද? හේමන්ත මහත්මිය මොකද්ද සංසේ අහන ප්‍රශ්නේ? සංසේ මොකද්ද? සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකාති. හරි. එතකොට අර කියපු සියල්ලම ඒ සියල්ලම කුසල මූල නම් වූ මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා අහන්නේ. එතකොට එහෙම වෙනවද? අර කියවපු සිත් කුසල් සිත් 21යි චෛතසික 38යි චිත්තජ රූප ටිකයි කියලා ගත්තාම එහෙම වෙනවද? ඒ සියල්ලම අඤ්ඤමඤ්ඤ මූල වලින් මුල් තියනවද? අඤ්ඤමඤ්ඤ මූල කියන මුල් තියනවද? නෑ නේද? අඤ්ඤමඤ්ඤ මූල තියෙන්නේ මොනවටද? හේමන්ත මහත්මිය කුසල් සිත් 21යි චෛතසික පොඩගෙන අහගන්න. අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ මොනවද? අලෝභ දෝෂ අමෝහ. ඒ තුන විතරමයි අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම වෙන්නේ. හරි. එහෙමනම් මේකෙදි කියනවා මූලානි යානි ඒකතෝ uppajjanti කුසල මූලානි. ඒ කියන්නේ යම් කිසි එකට උපදින මූල තියෙනවා නම් හරි යම් කිසි මූල තියෙනවා නම් එකට උපදින ඒවා ඒ කුසල මූලානි ඒක මූල මූලකානිචේව අඤ්ඤමඤ්ඤ මූලකානිච. ඒ කියන්නේ යම් කිසි එකට උපදින කුසල මූල නම් වූ මුල් වෙද්ද ඒවා ඒක මූල මූලකත් වෙනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤ මූල මූලකත් වෙනවා. අවශේෂය කුසල සහජාතා ධම්මා. කුසලයත් එක්කමයි ඉපදෙන්නේ. කුසල මූලයෙන් ඒක මූලකත් වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූලක වෙන්නේ නැහැ. කුසල් මූල වලින් ඒක සමාන මූලත් ලැබෙනවා ඒවා. නමුත් අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. මොකද අඤ්ඤමඤ්ඤ මූල වෙන්නෙම මේ යම් කිසි අර එකට උපදිච්ච මේ කුසල මූල නම් වූ මූල ටික තමයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. ඒවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඒක මූල මූලකත් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේක එතකොට තේරුම් ගන්න ඕනේ. අනිත් ඒවා අවශේෂය කුසල මූල සහජාත ධම්ම කුසල මූල එකට තමයි ඉපදෙන්නේ. ඒ වගේම මේ කුසල මූල වලින් ඒක මූල මූලකත් වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූලක වෙන්නේ නැහැ. ඒක පැහැදිලිද හැමෝටම? එහෙමනම් අන්තිම එක මේ යේවා පන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා සබ්බේතේ ධම්මා කුසලාති කියන පදේ මොකද්ද කියලා පුළුවන්ද ගැමණු පීරිස් මහත්තයාට කියන්න? මේ ස්ට්‍රක්චර් එකේ කොතනද මේ අපි කතා කරන්නේ? කුසල පදේ මූලක නයි ඔව්
අඤ්ඤමඤ්ඤ මූල යමකේ ඔව් පටිලෝම පුච්චා. පටිලෝම පුච්චා. බොහොම හොඳයි. එතකොට ඔබතුමා කියන්න මේකේ සම්නිට්ඨානය මොකද්ද? සම්නිට්ඨානේ තියෙන්නේ පාලියෙන් කියන්නේ ඒවා පන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකා අන්න හරි. එතකොට ඒකේ සංසය සබ්බේතේ ධම්මා කුසලාති. හරි. එතකොට දැන් කියන්න සම්නිට්ඨානේ අභිදෙයාර්ථ. කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකා කියන්නේ මොනවද? කියන්නේ අලෝභ අදෝස අමෝහ තියෙන. ඔව් කුසල් මුල් තුනම තමයි එතනදී මේ කුසල මූල වලින් අඤ්ඤමඤ්ඤක මූල මූලකා කියලා කියන්නේ. හරි. එතකොට ඒ සියල්ල කුසලද කියලා අහනවා. එතකොට සංසේ අභිදෙයාර්ථ මොනවද? සංසය අභිදේයාර්ථත් ඒවමයි. ඒවාමයි. ඒක තමයි අපි ආමන්තා කියලා කියන්නේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. සතුටු වෙන්න පුළුවන්. අපි එතනින් මේ කුසල පද ණය චතුක්කය ඉවර කරනවා. හරි? එතන ණය චතුක්කය කියලා කිව්වේ මොකද්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? මොකද්ද මේ ණය චතුක්කය කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේ ණය චතුක්කය කියකේ තේරුම? ඒ කියන්නේ අර මූල ණය මූල ණය කියන ඒ හතරද? කියන්න බලන්න මේ හතර. මූල ණය මූල ණය මූලක ණය මූලක ණය. අන්න හරි. ඒ තමයි ණය හතර. අන්න දැන් කුසල පදේ ඒ හතරම දැන් මෙතනට එනකොට ඉවර කරා. දැන් බලන්න ඒ එක ණයකට හරි දැන් මූල ණය ගත්තොත් ඒකට කොච්චරක් යමක තියනවද? මූල ණය විතරක් ගත්තොත්. දැන් අපි දැන් ඔබතුමිය කිව්වා අපි දැන් මෙතන බැලුවා කියලා මූල ණය බැලුවා, මූල ණය බැලුවා, මූලක ණය බැලුවා, මූලක ණය බැලුවා. ඒ ණය ක්‍රම හතරක් බැලුවා. ඒ හතරෙදී අපිට හම්බ වුණා මේ විදිහට යමක 12ක්. එතකොට මූල ණයට කොච්චර යමක තියෙනවද? 3යි. 3යි. ඉතින් මූල ණයට මූල ණයට ඒත් 3යි. ඒත් 3යි. මූලක ණයටත් 3යි, මූලක ණයටත් 3යි. ඒ යමක ඒ ණයට ඒ ලැබිච්ච යමක 3ට අපි මොන යමක විදිහට හඳුන්වන්නේ? මොන යමක විදිහට හඳුන්වන්නේ? මූල ණයේ යමක 3 මොනවද? නම් වශයෙන් කිව්වොත්. මූල ණයේ යමක 3. මූල යමකයයි ඒක මූල යමකයයි අඤ්ඤමඤ්ඤ මූල යමකයයි. අඤ්ඤමඤ්ඤ මූල යමකයයි. ওই විදිහටම තමයි අනිත්‍යවටත්. අපි මූල ණය ගත්තත් අපිට දෙන්නේ මොනවද? මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. එතකොට මූලක ණය ගත්තත් අපිට තියෙන්නේ යමක 3යි. මූලක ණය ගත්තත් එතනත් තියෙන්නේ මූල යමකයයි, ඒක මූල යමකයයි, අඤ්ඤමඤ්ඤ මූල යමකයයි කියන යමක 3යි. ওই ටික එකතු වුණාම කුසල පදයට හැදෙනවා යමක 12. දැන් ඒ ටික හැමෝටම පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ජයන්ත මහත්තයා දැන් මේ තාම කුසල පදේ විතරයි ත්‍රිකෙන් කුසල පදේ ගැන විතරයි මේ විතරයි බලන්නේ. එතකොට මේ ලක්ෂ්මී මහත්මිය කියන්නේ ඊළඟට අපි යොමු වෙන්නේ මොකද්ද? යොමු යුතු වෙන්නේ මොකද්ද? ඊළඟ දවසේ. ඒ කියන්නේ මම හිතන්නේ දැන් අකුසල පදේ වෙන්නේ නැති. අකුසල පදේ තමයි යන්න ඕනේ. හරි. අකුසල පදේ එතකොට යමක කීයක් ඇද්ද? 12යි. ඒකෙත් 12ක් තියෙනවා. ඒකෙත් 12ක් තියෙනවානේ. ඊට පස්සේ අභ්‍යාගත පදේ ගත්තාම එතනින් එහාට තියෙන අභ්‍යාගත පදේ. එතකොට අභ්‍යාතිකතේ ඒකෙත් 12යි. එතකොට නාම පදේ ඒකෙත් 12යි. නාම පදේත් 12යි. එතකොට දැන් තේරෙනව නේද මේක මේ වැඩ කරන හැටි නේ? නෝ දැන් නම් චුට්ටක් වගේ තේරුණා පොඩ්ඩක් වගේ. හරි. එතකොට කුසල පදේ යමක 12යි. යමක 12යි, පුච්චා 24යි, අර්ථ 48ක් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ තමයි දිගටම යන්නේ. ඉතින් හොඳයි මං හිතනවා අපිට සෑහෙන දුරකට තේරුම් ගන්න අවස්ථාව ලැබුණා කියලා. මේ විදිහට කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා මං හිතනවා. මොකද මෙච්චර හිමින් අපිට සාමාන්‍ය මුත් හිමින් තමයි අපි මේ මිස් එක කරනකොටත් කරේ. නමුත් දැන් අපි ඒ යමක 12ම බැලුවා. අපි එතෙන්දි කිව්වේ මූල ණය වගේම තමයි මූල ණයත්, ඒ වගේම තමයි මූලක ණයත්, මූලක ණයත් කියන විදිහට තමයි අපි ඒක කරගෙන ගියේ.
නමුත් දැන් අද අපි සම්පූර්ණයෙන්ම ඒ ණය ක්‍රම හතරටම දාලා මේ කුසල පදේ කියන එක අපි අර්ථ විග්‍රහ කරගත්තා. ඉතින් මං හිතනවා අපිට සෑහෙන වෙලාවක් ගියා, පැය එකමාරක් විතර ගියා. නමුත් මං හිතනවා අපිට ස්ට්‍රක්චර් එකත් යම් කිසි විදිහකින් වැටහීමකට ආවා. එතකොට ඒ සන්නිට්ඨාන සංසය කියනවා පුච්චා ගත්තාම අනුලෝම පුච්චා පටිලෝම පුච්චා කියන ඒ නොයෙකුත් ආකාරයෙන් අර්ථ විග්‍රහයක් අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඇත්තටම අපි සෝම මහත්මියට පින් සිද්ධ වෙන්න තමයි මේකට ආරම්භයක් දුන්නේ. ඒකටත් මූලික වුණේ අපේ බ්‍රුණ මහත්තයා. ඉතින් බ්‍රුණ මහත්මයාටත් බොහොම පින්. ඒ වගේම සෝම මහත්මියටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මම හිතනවා අද දවසේ සාකච්ඡාව එහෙනම් අපි නතර කරමු. අවසාන වශයෙන් කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එහෙනම් අපි ලබන සතියේ ඔව් කියන්න. දැන් තමයි ප්‍රශ්නයක් නෙමෙයි නිකන් ඔලුවට ආපු දෙයක්. දැන් අපි කුසල පද කියලා කිව්වහම මේ අභිදේයාර්ථ වශයෙන් කුසල් සිත් 21යි චෛතසික 38යි ගන්නවා. ඒකෙත් අර පොදුවේ ද්වි හේතුක කුසල ටිකත් ඒ විදිහටමයි යන්නේ නේද? අර පදය කුසල සිතක් ගානේ ගන්නවා නම් මිසක් නැත්නම් පොදුවේ ගන්නවා මේ චෛතසික 38යි ඒ විදිහට කියලා. හරි. හරියටම හරි. ඊළඟට අරූප සිත් 4 කුසල් සිත් 4ෙත් අපි අර මේ අරූප සිත් 4 අනිත්‍ය රූප කියලා එහෙම චිත්තජ රූප ගැන සලකන්නෙත් නෑ. ඒකත් පොදුවේ ගන්නවා නේද? ඒකත් පොදුවේ ගන්නවා. ඒක තමයි අපි අර මෙහෙමයි අරූප උනාට දැන් කාම කියන්නේ අපි බලුත්තිම පංචවෝකාර භවයේ යම්කිසි යෝගියෙක් අරූප ධානය වඩනවා නම් එතන ඇති වෙනවනේ චිත්තජ රූප. ඔව් ඒකයි අපි හැම වෙලාවෙම ওই චිත්තජ රූප කියනකොට පංචවෝකාර භවයේ ඒ කුසල් සිත් වඩනකොට ඇති වෙන චිත්තජ රූප කියලා කියන්නේ. හරි නේද එතකොට? හොඳයි. බොහොම පිං. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. මම දෙවියන්ට පින් දෙන්නම්. මට පින් දීමක් අවශ්‍ය නැහැ. අපි වැඩසටහන නිමා කරමු. හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. එහෙමනම් අපි ලබන සතියේ කවද්ද අපි හම්බෙන්නේ? බදාදානේ. බදාදා හම්බෙමු යමකේ තුලින්. පොඩ්ඩක් එහෙමනම් මේ පොතත් අකුසල කොටසත් ටිකක් බලාගෙන මෙන්න. ඒකට අපිට තවත් තේරුම් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් හැමදිනම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.